සතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරන Unlimited සතුට. නෙල්සන් මැන්ඩලා වරක කියලා තියෙනවා මා මගේ සාර්ථකත්වයෙන් විනිශ්චය නොකරන්න. කොපමණ වරක් මා වැටි නැවත හිස එසවූ අවස්ථා ගණන අනුව මා විනිශ්චය කරන්න. ඔබ මනසින් වැටිලාද? ඔබ දුර්වල වෙලාද? එහෙම නැත්නම් ඔබට ආපහු මේ දේවල් වලින් නැගිටින්න බැරිද? ආපහු ශක්තිමත් වෙන්න බැරිද? ඔබ පුළුවන් කිව්වත් නොකිව්වත් අපේ අන්ලිමිටඩ් සතුටෙන් ඔබට සතුට කරා රැගෙන යන මාවත පෙන්වන්න උත්සාහ කරනවා. අද මේ රාත්‍රියේත් ඒටයි උත්සාහ කරන්නේ. රාත්‍රියේ 7යි විනාඩි 33යි. අද මා සමග ඉන්නවා සුරේෂ්. ඔබට ආයිබෝවන්. ආයිබෝවන් කසුනි. මාස 4ක්ම නිම වීගෙන යනවා. අද 30 වෙනිදා. අප්‍රේල් 30 වෙනිදා කියලා කියන්නේ හෙට වෙනදාට නම් ඉතාම උනන්දුවෙන් ඕනෑකමින් බලාගෙන ඉන්න දිනයක් දවසක් නේද සුරේෂ්? ඒක සිකුරාදාට වැටීමත් ඊට පස්සේ ආශිර්වාදයක් කරගෙන නේද? මං හිතන්නේ අර කරපිටින් යන පිරිසකගේ අවශ්‍යතාවය මේ සැරේ නැති වෙලා තියෙනවා. ඔව්. කොහොම නමුත් අපි සිහිපත් කරනවා, අපි මතක් කරනවා ජාත්‍යන්තර කම්කරු දිනය හෙට මැයි 1 වෙනිදා. අපි වෙනදට මෙය සමරනවා වුණත් හෙට දිනේදී අපි ඒ සමරන්නේ නැහැ. කොහොම නමුත් ඔබත් සමග අද දවසේදී අපි අන්ලිමිටඩ් සතුටෙන් බොහෝ දෑ ගැන කතා කරන්න සූදානමින් ඉන්නවා. වෙනදා විදිහටම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ප්‍රේනා ජයසූරිය මහත්මයා. ඔබට ආයිබෝවන්. ආයිබෝවන්. සුරේෂ්, අපි මේ කතාබහ කොතනින්ද පටන් ගන්න කියලා හිතුවොත් තමමාර කලින් කිව්වනේ සතුට කරා අපි ඔබව ගෙන යනවා. එතකොට මේ දේවල් ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියන කාරණා ගැන නිවසේ සිට ඔබ හිතනවා වගේම ඒ දේවල් කරන්නත් ඕනේ. දැන් මෙහෙමයි අපිත් එක්ක මේ අපිව ශ්‍රවණය කරන අයගේ තියෙන ප්‍රශ්නකුත් එක්කම මේක අහන අයට දැනিলা තියෙන එකක් එක්කම කසුනි අපි ප්‍රවේශයක් ලබා ගනිමු. ප්‍රිනත් ජයසූරිය මහත්මයා මේ ගොඩ දෙනෙක් අහලත් තියෙනවා ඒක මේ විදිහට දැනෙනවා කියලා මටත් හිතෙන අවස්ථාවකුත් ඇවිල්ලා තියෙනවා. දැන් මේ භාවනාමය වැඩසටහන් එහෙම නැත්නම් මේ ඔබතුමා අපිත් එක්ක මේ කතා බහ කරන සාකච්ඡාවට ලක් කරන දේවල් තුලින් මේ කියන්න හදන්නේ එහෙම නැත්නම් මේ ගම්‍යමාන කරන්න හදන්නේ අපි ලෞකික ජීවිතයෙන් අයින් වෙලාද මේව කරන්න ඕනි. ඒ වුණොත් අපිට මේක ඉතාම හොඳින් ලබා ගන්න පුළුවන් ආධ්‍යාත්මික සුවය. එහෙම නැත්නම් මේ ලෞකික ජීවිතේ ඉඳලා මේක කරන්න බැරිද? ඔව්, ඇත්තටම කියනවා නම් සුරේෂ් අපිව අහන ශ්‍රාවකයෙක්ගේ පණිවිඩය ඒ ප්‍රශ්නේ අහලා තිබ්බා. මොකද තමන්ගේ දරුවොත් එක්ක පවුලේ වැඩ කටයුතු කරනකොට තමන්ගේ දරුවෝ ඒ ඉලක්කවලට ගෙනියනකොට තමන්ගේ දරුවන්ට සැප සම්පත් ගැන කියලා දෙනකොට මේ ප්‍රියනාත් මහත්මයා මේ කියන්නේ ලෞකික ජීවිතෙන් අයින් වෙන්න ඕනි කියලාද කියලා. ඇත්තට මේ ප්‍රශ්නේ මටත් ආවා. ඔබට දෙන්න පුළුවන් උත්තරය මොකක්ද? මට කසුණගෙන් සහ සුරේෂ්ගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඔබට ජීවිත කීයක් තියෙනවද? එකයි. ඔව්, එතන අපිට තියෙන එක ජීවිතය. ඒක ලෞකික ජීවිතය, අධ්‍යාත්මික ජීවිතය කියලා ජීවිත දෙක තුනක් නැහැ. අහලා තියෙනවා පූසොන්ට නම් ජීවිත 59ක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ එක ජීවිතයයි. ඒතර ඒක ජීවිතය දැන් අපි මේවා අර එක එක පහසුව සඳහා අපි එක එක විදිහට බෙදා වෙන් කරගන්නවා. නමුත් අපිට තියෙන හොඳම මතය තියෙන අපි තියෙන එක ජීවිතයයි. එය අපි අවබෝධ කරගන්න හැටියට තමයි අපේ ජීවිතයේ සාර්ථක අසාර්ථකභාවය තීරණය වෙන්නේ. දැන් මේක ගත්තොත් එහෙම අපි හිතනවා භාවනාව හරි මේ අවබෝධය හරි කියන එක අපේ මේ සාමාන්‍ය ජීවිතයටත් වැදගත් වෙන දෙයක්. දැන් අවබෝධය නැත්තම් එහෙම නැත්තම් අපි හිතමු ඔබට මනස සිහිය පිහිටවාගෙන ඉන්න බැයි නම් අවධානය යොමු කරන්න බැයි නම් ඔබට මේ ඔබ ගෙවන සාමාන්‍ය ජීවිතයේ ගෙවීමේදී ඒක සැහෙන අමාරුවකට පත් වෙනවනේ. දැන් මේ කාලේ තියෙන ප්‍රශ්නයක් ගත්තොත් එහෙම මේ ගෙවල් වල ඉන්න බෑ කියන එක. ඔව්. ඒතර මේක මේ සාමාන්‍ය ජීවිතයේ දෙයක්. ගෙදරටම වෙලා ඉන්න බෑ කියනවා. ඉතින් සාමාන්‍ය ජීවිතේ දෙකදී ඒ ගෙදරට වෙලා ඉන්න බෑ කියන්නේ උන්ට මනසේ තියෙන ප්‍රශ්නයක් හින්දානේ. එතකොට දැන් අපි හිතමු දැන් අපි මනස පුහුණු කරපු කෙනෙකුට මෙහෙම තනියම ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපි
නිශ්චලත්වය හොයනවා එහෙම නැත්නම් අපි අපිට තනි වෙන්න වුණොත් ඒ කියන්නේ භෞතිකව තනි වුණොත් ඒක දරා ගැනීමේ තියෙන ශක්තිය තියෙනවා. ඉතින් ඒක මේ වෙනම අධ්‍යාත්මික කියලා එක වෙනම කෑල්ලක් නෙවෙයි. වෙන් කරගෙනම හිතන්න අවශ්‍යතාවය නැහැ. ඒ කියන්නේ වෙන් කිරීමක් නැහැ. ඒ කියන්නේ මේ සාමාන්‍ය ජීවිතේම කොටසක් අපිට තියෙන ජීවිතයයි. ඒ ජීවිතය අපි කොහොමද ගෙවන්නේ කියන එක මත මේ අපේ මේ ලෝ සාර්ථකත්වය සහ අපේ මේ අනාගතයේ මම කියන වෙන භවයකට යනකොට ඒ සාර්ථකත්වය රැඳිලා තියෙනවා. ඉතින් ඒ ජීවිතය ගෙවන්නේ කොහොමද කියන එක ඔබ තීරණය කරගන්න ඕනි. දැන් ගත්තොත් එහෙම ඒ වගේ දැන් අපි හිතමු දැන් මේකෙන් කිසිම බාධාවක් නැහැ. හොඳට මතක තියාගන්න. ඔබ කරන ඒ කියන්නේ ඔබ රැකියාවක් කරනවා නම් එහෙම නැත්නම් ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඔබ ඉගෙන ගන්නවා නම් ඒ දේට තව ශක්තියක් ලැබීම තමයි මේකෙන් කෙරෙන්නේ. අපි ඉගෙන ගන්න ඕනි. දැන් මේකේ මම හිතන්නේ අපිට ඉගෙන ගන්න ඕනේ තියෙන ප්‍රධානම දෙය තමයි දැන් මේකෙදී අපි අපේ මනස ක්‍රියා කරන ආකාරයෙන් අපි අනවශ්‍ය බැඳීම් අනවශ්‍ය පීඩනයක් එහෙම නැත්නම් අනවශ්‍ය ඒකට කියන අපි ඇටැච්මන්ට් එකක් කියන්නේ සම්බන්ධතාවයක් අනවශ්‍ය බැඳීමක් ඇති නොකර ගැනීම තමයි තියෙන්නේ. ඒ මිසක් ඔබට තියෙන්නේ මොන වගේ මෝටර රථයක්ද එහෙම නැත්නම් ඔබට තියෙන්නේ කොයි වගේ ගෙයක්ද ඔබට තියෙන්නේ ඉඩම කොච්චර තියෙනවද ඔබට තියෙන්නේ රැකියාව කොච්චර උසස් එකක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ ඒකට තියෙන බැඳීම. ඒක උදාහරණකින් කිව්වොත් එහෙම අපි හිතමු කසුනි මිටියක් කරන් සුරේෂ්ට ගහනවා එක. දැන් සමහරු කියනවානේ මේ ලෝකෙම කියන්නේ මායාවක් කියලා. ඔව්. දැන් ලෝකේ මායාවක් නම් ඒ ගහන එකත් මායාවක් වෙන්න බෑ. හැබැයි සුරේෂ්ට ගැහුවොත් එහෙම අපි ඔළුවට ගැහුවොත් ඔළුවේ ගෙඩියක් එනවද නැද්ද? එනවා. රිදෙනවා. රිදෙනවා. නේ? ඒතකොට ඒක ඇත්ත සිද්ධියක්. හැබැයි දැන් සුරේෂ්ගේ මනසේ එතකොට ඔන්න ඇති වෙනවා මේ බැඳීමක් එක්ක ලොකු සිද්ධින් ගොඩක්. සිතුවිලි ගොඩක්. ඒතකොට සිතුවිලි වලදී ඇයි මෙයා මට මෙහෙම කරේ? මෙයාත් මගේ කොච්චර හිටියද? මට මෙයා ඉස්සරහටත් ආපහු මිටියකින් ගහයිද? මේ වගේ ඇයි මෙහෙම කරේ? මොන බයක් එනවා. ඒ වගේ මේකත් එක්කෙන සිද්ධි ගොඩ එන්නේ අර තියෙන අපේ තියෙන ඇටැච්මන්ට් එක එහෙම නැත්නම් අපි කිව්වොත් සම්බන්ධතාවය. ඔව් සම්බන්ධතාවයට වඩා ඒකට මම හිතන්නේ මේ අපි ඒකට ඇලීම තුල ඒකට. ඇලීම තුල තමයි ඒක එන්නේ. බැඳීම. දැන් අපි හිතමු දැන් මේ මිටියක් නිකන් වහල තිබිලා වැටුණයි කසුනි ගැහුවයි කියන එක එකම ප්‍රතිඵලය එකයි. නමුත් සිද්ධියද අපි ගන්න විදිය මනස ක්‍රියා කරන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. හරි? ඒතකොට මේක තමයි අපි අවබෝධ කරගත යුත්තේ. මේ අවබෝධය අපිට ලැබුණොත් එහෙම එතනින් අපිට මේ ජීවිතේ ගොඩක් වෙනස් කරගන්න පුළුවන්. මේ ජීවිතේ ප්‍රීතිමත් කරගන්න පුළුවන්. ඒකයි ඉගෙන ගන්න ඕනේ. නැත්තම් මේවා මේ අතහැරලා දාලා දැන් අපි හිතමු අපි අතහැරලා දාලා කොහරි කැලේකට ගිහිල්ලා භාවනා කරන්න ගියොත් එහෙම එතනත් අපිට ඇලීමක් ඇති කරගන්න පුළුවන්. නේ? ඒක නෙවෙයි දැන් උදාහරණයක් මෙහෙම ගමු. දැන් ඉන්නවා මාළු මසුන් මරණ කෙනෙක්. ඒත් එක්කම ඉන්න ශාන්තුවරයෙක්. හරි? මසුන් මරණ කෙනෙක් සහ ශාන්තුවරයෙක් ඉන්න එක ගමක. මේ දෙන්නගේ මනස ගොඩක් හොඳ කාගේ කියලාද ඔයාලා හිතන්නේ? ශාන්තුවරයාගේ මනස ඊටාම නිරෝල් කියලා හිතනවා. හැබැයි දැන් මෙහෙමනේ දැන් මේ ශාන්තුවරයා මේ මසුන් මරනවා දකිනකොට හිතනවා මසුන් මරන්න පිළිබඳ පිළිකුලක් ඇති වෙන්න පුළුවන්. තරහක් ඇති වෙන්න පුළුවන්. මේ මිනිස්සයා මම කියන දේවල් අහන කෙනෙක් නෙවෙයි. මෙයා පව්කාරයෙක්. කියලා හැඟීමක් ඇති වෙන්න පුළුවන්. වරදටමයි හිත යොමු කරන්න කියලා. ඔව්. දැන් ශාන්තුවරයාගේ හිතේ තියෙන්නේ මොකද්ද? දැන් සුරේෂ් ශාන්තුවරයා කසුනි මසුන් මරන්න කියලා කියමු අපි. දැන් සුරේෂ්ට තියෙන්නේ කසුනි කෙරේ එකක් තමයි කෝපයක් එනවා. තව එකක් තියෙනවා පිළිකුලක්. ඒ කියන්නේ පෙන්වන්න බැරි කමක් වෙන්න පුළුවන්. තරහව තියෙනවා. තරහක් තියෙන්න පුළුවන්. ප්‍රතික්ෂේප කරන අදහස් තමයි තියෙන්න පුළුවන්. දැන් කසුනි බලනවා සුරේෂ්ට. සුරේෂ් කවුද? ශාන්තුවරයා. කසුනි හිතන්නේ මෙයා ශාන්තුවරයෙක්.
මෙයාව දකින්න එකත් මට වාසනාවක්. මෙයා අද උදේ හම්බුන එකත් මට හරි හොඳයි. මෙයා මේ ශාන්තුවරයෙක් බලන්නකො කොච්චර ලස්සනට ඉන්නවද. මේක හරි මට හරි ප්‍රීතියක් ගෙන දෙන දෙයක් කියලා හිතන්න පුළුවන්. ඒතර දැන් කසුණේගේ හිත කොහොම ප්‍රීතියෙන් තියෙන්නේ. හැබැයි ශාන්තුවරයා කියන සුරේෂ්ගේ හිත තියෙන්නේ හැමතිස්සෙම තරහ වෛරය එකෙන් තියෙන්නේ. හැබැයි අපි බැලුවල්මට කියනවා හොඳින් ඉන්නේ සැනසෙමින් ඉන්නේ මෙයා කියලා. හැබැයි සුරේෂ්ට තියෙනවා මාන්නයක් සහ තද කෝපයක් තියෙනවා මාළු නොඇල්ලීමේ. ඒ කියන්නේ සුරේෂ් මාළු අල්ලන්නේ නැහැ. හැබැයි මාළු නොඇල්ලීම පිළිබඳ ඇති තියෙන අධික මානෙ එහෙම නැත්නම් මාළු නොඇල්ලීම තමයි හරි කියලා තියෙන දේ අල්ලගෙන ඉන්නේ. මම ඒක හිතෙන් අල්ලන්නේ නැති කෙනෙක් මම ශාන්තුවරයෙක්. දැන් ශාන්තුවරයා කියන කෙනා අල්ලගෙන ඉන්නේ සුරේෂ්. ඒතර මාළු අල්ලන්නේ දැන් මාළු අල්ලන කෙනා සහ මාළු අල්ලන්නේ නැති කෙනා ගත්තොත් සුරේෂ් මාළුව මම මාළු අල්ලන්නේ නැහැ මම පව් කරන්නේ නැහැ කියන එක අල්ලගෙන ඉන්නේ. ඒතකොට ඒක තුල තද බැඳීමක් තියෙනවා. එතන තැලීමක් තියෙනවා. ඔව්. හැබැයි සමහර විට මම කියන්නේ අර මසුන් මරණ කෙනාට එහෙම බැඳීමක් නැහැ. යා උදේ මාළු ඇල්ලුවා. ඒ දවසේ වැඩ ටික කරගත්තා. ශාන්තුවරයා දකින්නටත් හරි සන්තෝෂයි. යා ගෙදර ගියාම සන්තෝෂයි. යා බොහොම සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. දැන් එහිදී මේ රස්සාව හරි මේ ශාන්තුවරයෙක් වීම හරි එහෙම මාළු මරන්නෙක් වීම මෙතන බලපන්නේ නැහැ නේ මනසට. ඒ නිසා ඒතකොට ජීවිතේ එහෙම දෙකක් නෑ. දැන් ඔබ කියොත් එහෙම කැලේට ගිහිල්ලා මෙහෙම කරන්න ඕනේ මේක තමයි අධ්‍යාත්මික ජීවිතය. හැමදාම පන්සල් යන්න ඕනේ නැත්නම් පල්ලි යන්න ඕනේ යාඥා කරන්න ඕනේ. අන්න එයා තමයි ශාන්තෝරේ එයා තමයි අධ්‍යාත්මික ජීවිතය ගත කරන්නේ. ඒක සම්පූර්ණයෙන්ම ඒක නෙවෙයි. අපිට සමහර වෙලාවට අර වගේ අපි සාමාන්‍ය වෙලෙන්දෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මසුන් මරන්නෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ රැකියාවක් කරන කෙනෙක් වෙනවා. කවුරු හෝ වේවා. කවුරු හෝ වේවා. ඒ කියන්නේ දැන් ඔබ කියන්නේ හරි. දැන් උදාහරණයක් විදිහට මාව ගමුකෝ මම රැකියාවට එනවා. එහෙම නැත්නම් සින්දුවක් අහනවා. සමහර වෙලාවට මගේ පෞද්ගලික දෙයකට යොමු වෙනවා. ඒ වගේ තමන් මොන දේ කරත් ඒ අවබෝධයෙන් කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒකනේ ඔබ කියන්නේ ඔය. ඔව් දැන් අවබෝධය කියන්නේ මෙන්න මේක මෙහෙම හිතන්න. මේ අවබෝධයේදී අපි ඕනෑම සිද්ධියකදී අපිට එන අපේ මනසට එන සිතුවිලි සම්බන්ධයෙන් හොඳ ඒකට කියනවා අපි ඉන්ට්‍රවර්ඩ්. ඒ කියන්නේ අපි අතුලාන්තේ සම්බන්ධයෙන් ඇති මනසේදී අවබෝධය බලන්න ඕනි. දැන් සාමාන්‍යයෙන් දැන් මේක පෙළ ගැස්මක් තියෙනවා. මම අද මේක කෙටියෙන් කතා කරමු අපි. ඊට පස්සේ අපිට එක එක සතිවල මම හිතන්නේ අපිට මේක දීර්ඝව කතා කරන්න පුළුවන්. මේක හරියට වඳුරගත්තොත් ඔබට තේරෙයි ඔබේ මනස කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මම කියවර මිටියෙන් සුරේෂ්ට ගහනවා. සුරේෂ්ට ඉස්සල්ලාම ඇති වෙන එක තමයි බය. මම කියන්නේ ඕනෑම කෙනෙක්ගේ සාමාන්‍යයෙන් ඕනෑම දෙයකදී දැන් මේකෙදි කියමුකෝ දැන් මේ ව්‍යසනයේදී කෙනෙකුට ඇති වෙන පළවෙනි දේ තමයි බය. ඒ කියන්නේ බය කියන එක තමයි ජීවත් වීම පිළිබඳ තියෙන බය. ජීවිතය සම්බන්ධව බයක්. අපි කියනවා සර්වයිවල් කියන එකට. ඒ කියන්නේ ජීවත් වීම අපි සර්වයිව් වෙනවා කියන්නේ මේ ජීවත් වීමද ඒ ජීවත් වීම පිළිබඳ බයක් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තා අපි සාමාන්‍ය ජීවිතේ දුනත් වයසට යන්න බයයි. ලෙඩ හැදෙන්න බයයි. ලෙඩ හැදෙන්න බයයි. මැරෙන්න තමයි වැඩිම බයයි. තමාගේ කීර්ති නාමය එහෙම නැත්නම් ප්‍රතික්ෂේප වීමට බයයි. ඒකට හේතුව තමයි අර ඒක තමයි මුලින්ම ඇති වුණ දේ. පළවෙනියටම හිතට දැනෙන බය. පළවෙනිට හිතට දැනෙනවා බයක්. ඒ බයත් එක්ක ඊට පස්සේ ඔන්න සුරේෂ් අපි හිතුවා දැන් මිටියෙන් ගැහුවානේ. කසුනේ. ගැහුවම ඉස්සලම් බයක් ඇති වෙනවා. ඊට පස්සේ බයත් එක්කම ඔබට ඇති වෙනවා වරදකාරී හැඟීමක්. ඒ කියන්නේ ඒක ඔබ හිතන්නේ ඉස්සලා ඔබට තමයි වරදකාරී හැඟීම ඇති වෙන්නේ. කසුනේ ගැන නෙවෙයි. තමා ගැන. ඒ කියන්නේ අයියෝ මං මොකද මේ ආශ්‍රය කරේ. ඒ මම මෙතෙන්ට ආවේ. ඒක තමයි ඉස්සලම ඇති වෙන්නේ. දැන් සමහරු කියනවානේ දැන් මෙහෙම කියන්නකෝ දැන් සමහරවට රණ්ඩුවක තියෙනවා හරි මම වැරදි. ඉවරයිනේ. ඔන්න මම එහෙම කියනවා අපි අහලා තියෙනවා. ඔව්. Tamanට පවර ගන්නව වරද. පවර ගන්නවා කියන්නේ අපි ඇතුළට එන හැඟීමක්. ඒ කියන්නේ කියනවා ඔයා හරි. ඔයා දිනු. ඔයා හරි. කියන්නේ මම වැරදි කියන එක. ඒක සමහර වෙලාවට අපිට ඒක වචනය අපිට පෙන්නනවා අපි. ඒ කියන්නේ අපිට ඒක
ප්‍රකාශ කරනවා. හැබැයි ඒ ප්‍රකාශ කරත් නැතත් ඒ වරදකාරී හැඟීම අපි අතේ හැමතිස්සෙම තියෙනවා. ඇතුළාන්තයෙන් මම ඒක මෙදෙනවා. බය ළඟට එන්නේ වරදකාරී හැඟීම. ඒ වරදකාරී හැඟීම හින්දා තමයි තරහ යන්නේ. කියන්නේ මම දැන් ඔබට එන්නේ වරදකාරී හැඟීමක් ඇති වෙනවා. මොකටද මෙහෙම එක්කෙනෙක් ආශ්‍රය කරේ? මොකටද මෙතෙන් ඩාවේ? ඔය ඔක්කොටම කලින් රිදිල්ලක් නෙමෙයි. කියන්නේ රිදිලා මේ නිකන් වේදනාවක් නෙවෙයි දෙන්නේ. නිකන් මේ මම මැරෙයිද දන්නේ නැහැ වගේ. ඔය ඒක තමයි බය පළවෙනි එක. ඒක තමයි පළවෙනි එක. මම මැරෙයිද කියන එක තමයි මම කිව්වේ දැන්. ඔව්. පළවෙනි හැඟීම ඒක. රිදිලා නෙමෙයිද එතකොට? නෑ පළවෙනි එක එන්නේ සර්වයිවල් කියන එක. ඒ කියන්නේ මම ජීවත් වීම පිළිබඳ තියෙන බය. ඔව්. ඒ අවස්ථාවෙන්නේ. දැන් සමහර අවස්ථාවක වෙන්න පුළුවන් ඒක වෙනස්. දැන් ඔබේ දැන් මේ දවස්වල තියෙන බය තියෙන්නේ ජීවත් වීම නෙවෙයි රැකියාව පිළිබඳ තියෙන බය. ඔව්. ඒකත් ජීවත් වීම පිළිබඳ බය. ඔව් ඒක හරි. ඒක රිදෙන්නම ඕනේ නෑ. තේරෙනවද? ඒ කියන්නේ එතකොට දැන් මේකෙදි තියෙන එක දැන් සමහරලාට බයක් වෙන්න පුළුවන් මෙහෙම දෙයක්ත්. දැන් ඔබ කොතෙන්ද හරි යනවා සභාවකට. අනේ මාව පිළිගනීද? ඒ ප්‍රතික්ෂේප වීම පිළිබඳ බය එතන තියෙනවා. ඒතර ඒකත් අර ජීවත් වීම මම මෙතන ප්‍රතික්ෂේප වුණොත් මට අනාගතයේදී ජීවත් වෙන්න බැරි වෙයි. මෙතන ගිහම මම කොහොමද ජීවත් වෙන්නේ? ඒතකොට ඒ බය. ඒ බිය කියන එක තමයි පළවෙනියටම තියෙන්නේ. පළවෙනියටම එන්නේ. ඕනෙම අවස්ථාවක පළවෙනියට එන්නේ බිය. දෙකට එන්නේ ඒ කියන්නේ තමා පිළිබඳ වරදකාරී හැඟීම. ඇයි මම මෙතෙන්ට ආවේ? මම අපරාධ මේ සමාගමට බැඳුනේ. අපරාධ මම මේ සභාවට ආවේ. මාව බලන්න මාව ලැජ්ජා කරා. ඇයි මම මෙතනට ආවේ? ඇයි මම මේක කරේ? ඇයි මම මෙයාව කසාද බැන්දේ? බලන්නකෝ. ඒක නිසානේ මේක උනේ. ඒතකොට මම තමයි වරදේ. කියලා මම පවර ගන්න. හරි. ඒතකොට ඒකෙදි හැදුවේ තරහක්. කියන්නේ මං වගේ මෝඩෙක් මම මේ මෝඩ වැඩේ කරපු හින්දානේ මේ මෙයාවට මෙහෙම කරේ. කියන්නේ තමන්ට තමන් ගැන තරහක්. නෑ. අනිත් කෙනා ගැන තරහක් එනවා. හැබැයි තමා වරදකාරයෙක් කියා සිටීම තමයි ඒකේ තියෙන. ඒ කියන්නේ තමාට චෝදනා කර ගැනීම තුලින් තමයි ඒ තරහ උපදින්නේ. දැන් මේ මම කියන එක අපි හොඳට මනස ගැන බැලුවේ නැත්නම් මේක පේන්නේ නැහැ අපිට. ඔව් ඒ කියන්නේ මේක එක තප්පරෙන් ওই ටික ඔක්කොම වෙනවා. ඔක්කොම වෙනවා. දැන් ඔබට තරහ තමයි එකපාරම දැනෙන්නේ. නමුත් ඒ තරහ එන එක හොඳට අපි බැලුවොත් එimhe තරහ ඉස්සෙල්ලාම ඉන්නේ වර්ධකාරයෙන් හැඟීම කියන එක තුලින් තමයි තරහ මතුවෙන්නේ. ඒකට ඔන්න තරහක් නේ. එහෙම නැත්නම් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. දැන් අපි හිතමු කසුනිට මේ ප්‍රොමෝෂන් එකක් එහෙම නැත්නම් උසස් වීමක් හමුනේ සුරේෂ්ට උසස් වීමක් ලැබෙනවා. ඉස්ලාම කසුනිට එනවා දැන් අර බය එනවා ඊට පස්සේ එනවා වර්ධකාර හැංගීමක් අයියෝ මම මේ බොස්ට මේක කලින් සමහරලාට මම පොඩ්ඩක් කියලා තිබ්බනම් එහෙම නැත්නම් මම අර විභාගය කරලා තිබ්බනම් මට මේක හම්බෙන්නේ අන්න වර්ධකාරී හැංගීම ඊට පස්සේ ඒ තුලින් සුරේෂ් කෙරෙහි තරහක් එනවා එහෙම නැත්නම් ඊර්ෂ්‍යාවක් එනවා එතන මේ මිනිස්සයා මට වඩා කොහොමද යන්නේ මෙහෙම නැත්නම් වෛරයක් එනවා ඒකේ ස්වරූපය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒක අර මේවා හැංගීමක්. ඒ කියන්නේ ඒක පොඩ එළියට විහිදෙන හැංගීමක්. අපි අතින් අනිත් කෙනාට පේන්න දැනෙන එකක් ඒක. නෑ නෑ. කියන්නේ අපේ දේවල් ඉලෙප්පෙන හැංගීමක් වෙනවා. බාහිරව පේනවා. පේනවා කියන්නේ බාහිරව අපි දැන් කිව්වේ නැති වුණත් දැන් තරහ ගිහලා අපි බැන්නේ නැති වුණත් අපි ඒකට අපේ ශරීරයට දැනෙනවා ඒක බාහිරට ඉලෙප්පෙනවා. ඊට පස්සේ ඒත් එක්කම එනවා ඔබට ඔබ ගැන ඒ කියන්නේ ඔබ ගැන ඇති වෙන ආත්ම අනුකම්පාවක් ඇති වෙනවා. ඒ කියන්නේ ඇයි මට මෙහෙම වුනේ කියලා වගේ. තමන් ගැනම ඊට පස්සේ දුක හිතන්න ගන්නවා. දුකක් හිතෙනවා. දුක කියන්නේ ඒකට කියන අපි දැන් අපි පිළිබඳව කලකිරීමක්. අන්න ඒක තමයි කලකිරීමක් ඇති වෙනවා. පසුතැවීමක්. තමන් ඇයි මට කසුනි මෙහෙම කරේ මම කවදාවත් හිතුවේ නෑ අන්න දැන් අර උඩට ඉලිප්පුන එක නෙවෙයි දැන් ආපහු රින ආපහු යටට යන එකක් වෙන්නේ තේරෙනවද මේ පියවරෙන් පියවර සිද්ධ වෙන්නේ තරහ කියන්නේ උඩට මතුවෙනවා කලකිරීම පසුතැවීම කියන එක ඔන්න දැන් ඒක යටට දැන් අර දැන් ඔබට මිටියෙන් ගැනීමේ සිද්ධියේදීම මේ ඔක්කොම එනවා ඔබට ඇයි කසුනි මට මේ ගැහුවේ මෙහෙම එහෙම නැත්නම් දැන් මේ දැන් අපේ තෝ සීලෙ මෙතන වැටුනේ කියලා ස්වභාවයෙන් වැටුණා. ඇයි මම මෙතන ඉඳගත්තේ? ඔව් මගේ ඔළුවටම වැටුනේ. ඇයි මගේ ඔළුවටම වැටුනේ? අන්න මං කෙරේ එනවා කලකිරීමක්. ඇයි මට මෙහෙම වුනේ කියලා. කලකිරීම ඊට පස්සේ එනවා අපි ගැන දුකක් අපිට. ඒ කලකිරීමත් එක්කම මේ දුකක් අසතුටක් අපි සම්බන්ධයෙන් හොඳ ආකල්පයක් නෙමෙයි ඉන්නේ. පීඩාකාරී හැඟීමක්. ඒ වගේ
දුක සහිත එකන මම පව්කාරයෙක් වෙන්න ඇති ඒකයි මට මෙහෙම වෙන්නේ මම වාසනාව නැතුව ඇති ඒ කියන්නේ මම පව් මම ඔව් ඉතින් මොනවද කරන්නේ මම මේකට ඒ වගේ අසරණ භාවයක් සහ දුකක් ඇති වෙනවා ඉතින් ඔය වගේ පෙලින් පෙලට මේක එක ක්ෂණයකින් මේක ඇති වෙනවා ඔබ මම අර කලින් කිව්වා වගේ ඔබ රැකියාවක් කරත් ඔබ ව්‍යාපාරයක් කරත් ඔබ මවක් වුණත් ඔබ පියෙක් වුණත් ඉගෙන ගන්න කෙනෙක් වුණත් කාට වුණත් මේක තමයි සිතුවිලි වල ස්වභාවය. ඒකෙදී ඔබ පූජකයෙක් වෙනවද ඔබ රැකියාවක් කරනවද ඔය ඔබ කියන අධ්‍යාත්මිකද ඔබ සාමාන්‍ය ජීවිතයේද කියන එක අදාළ වෙන්නේ මේ මනස ගැන අපි තේරුම් ගත්තේ නැත්තම්. ඒ ඔබ ශාන්තෝරයෙක් වුණත් වැඩක් නැහැ. ඔබ මසුන් මරන්නෙක් වුණත් වැඩක් නැහැ. මේ මනස ගැන තේරුම් ගත්තේ නැත්තම් සමහරට මසුන් මරන්න උසස් තත්ත්වයක ඉන්න පුළුවන් ශාන්තෝරයට වඩා. සමහරට ශාන්තෝරය උසස් තත්ත්වයක ඉන්න පුළුවන් මසුන් මරන්නට වඩා. ඒක තීරණය වෙන්නේ ඔබ මනස පිළිබඳ මේ ලබා ගන්න මේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ලබා ගන්න අවබෝධය මිසක් එහෙම නැත්නම් ඔබේ සරාතිරම නෙමෙයි ඔබ කොතරම් පඬිතු උපාධි තියෙන කෙනෙක්ද එහෙම නැත්නම් ධර්මය ගැන කොච්චර ඔබ ඉගෙනගෙන තියෙනවද එහෙම නැත්නම් ඔබ කොච්චර පන්සල් ගිහිල්ලා තියෙනවද ඔබ කොච්චර පල්ලි ගිහිල්ලා තියෙනවද ඔබ කොච්චර දාන දීලා තියෙනවද ඔබ කොච්චර පහන් පූජා තියලා තියෙනවද කියන එක මත නෙවෙයි මේක තීරණය වෙන්නේ. ඒ නිසා අර කලින් ප්‍රශ්නට උත්තරේ තියෙන්නේ එහෙම ජීවිත දෙකක් නෑ. එක ජීවිතය තියෙන්නේ. හොඳයි අපි තවත් කතා කරමු. තව ප්‍රශ්න ගණනාවක් මගේ හිතේ තියෙනවා සුරේෂ්. නමුත් අපි මට හිතන පුංචි ගීතයක් අහන්න ඕනි කියලා මේ වෙලාවේ අපි හිතවතුන්ට ආරාධනා කරනවා 0112553363 කතා කරන්න පුළුවන්. ඔබේ අදහස් ඒ වගේම ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම වයිබර් දුරකථන අංකය පණිවිඩ යොමු කරන්න 0711959595. ඉතින් ඔබත් මමත් අපි හැම කෙනෙක්ම ආදරය කරපු අති විශිෂ්ට රංගදරයෙක් බොලිවුඩ් සිනමාවේ රංගදරයෙක් අද දවසේදී අපි අතින් සමුගත්ත සුරේෂ් ඔබත් ඉතාම ප්‍රිය කරන නළුවෙක් ඔහු රංගදරයෙක් රිෂි කපූර්. ඉතින් එතුමා ඉතාම මේ හරි ලස්සනට රඟපාපු චිත්‍රපටයක හරි ලස්සන ගීතයක් මම තෝරගත්ත මේ වෙලාවේ බොබී චිත්‍රපටයේ ගීතයක් 70 දශකයේ නොමැකෙන නාමයක් සටහන් කරපු රංගදරයෙක් දශක ගණනාවක් රසිකයන්ගේ සිත් සතුටු කරපු රංගදරයෙක් රිෂි කපූර්. ඔහු වෙනුවෙන් මේ ගීතය. नहीं मैं शायर तो नहीं मगर जब से देखा मैंने तुझको मुझको शायरी आ गई मैं शायर तो नहीं प्यार का नाम मैंने सुना था मगर प्यार क्या है ये मुझको नहीं थी खबर मैं तो उलझा रहा उलझनों की तरह दोस्तों में रहा दुश्मनों की तरह मैं दुश्मन तो नहीं मगर हंसी जब से देखा मैंने तुझको मुझको दोस्ती आ गई मैं शायर तो नहीं मैं शायर तो नहीं प्यार का नाम मैंने තවත් මේ ගීත ඉදිරියට අහන්න තිබ්බා නම් හොඳයි. නමුත් සුරේෂ් අපිට මේ ලැබිලා තියෙන කාලෙත් එක්ක අපි හිතවතුන් එක කතා කරන්න ඕන නිසා පුංචි බාධාවක් කරේට සමා වෙන්නත් කියනවා මේ වෙලාවේ. සුරේෂ් දැන් මේ මට හිතෙනවා මේ ඔක්කොම වෙන්නේ අර ප්‍රේනාත් මහත්මයා කියන දේ වෙන්නේ ශනිකවනේ. මට හිතා ගන්න බෑ මේ ඔක්කොම එකපාරට වෙනවද කියලා. නෑ දැන් මේක පැහැදිලි කිරීමක් තියෙනවා මේ ප්‍රේනාත් ජයසූරිය මහත්මයා. ඒ කියන්නේ මේක දැන් අර හැමෙන් විශ්ලේෂණය කරගෙන තමන් අවබෝධ කරගන්න ඕන කියන එකක්නේ. ඒ කියන්නේ මේ සිතුවිලි කියන එක මේ එක තප්පරයෙන් වෙනවා. හැබැයි ওই පියවරයන් ඔස්සේ තමයි සිද්ධ වෙන්නේ කියන එක. මට තියෙන ගැටලුව අහගෙන ඉන්නකොට මට තියෙන ඇයි මේක මෙහෙම වෙන්නේ? ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඉතින් අපිට පුළුවන් මේක මේ දැන් මේ විසඳ ගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේකෙන් මිදෙන්න.
හැබැයි මේක කොතනින්ද පටන් ගන්නෙ කොයි විදිහක ස්වරූපයක්ද අපිට දැනෙන්නේ ඇයි අපිට මේක වෙන්නේ ඇත්තටම ඔබ තුළ තියෙන බලාපොරොත්තු හින්දා. ඒ කියන්නේ ඔබ යම් කිසි දෙයක් අපි කියන ඩිසයර් කියලා එකට. කියන ඔබ යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා. යම් කිසි දෙයක් ඔබට අරමුණක් තියෙනවා. දැන් මේ තත්ත්වය බලන්නකෝ. දැන් මේ කොරෝනා හින්දා මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තම ඔබ ඇත්තොත් එහෙම ඔබ මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහෙත්ම නැහැ. ඔබ අතේ තිබ්බ ගොඩක් සැලසුම්. වෙන බලාපොරොත්තු තිබ්බා. ඔබ අතේ යම් කිසි සැලසුම් තිබ්බා. හදාගත්ත ඒවා. ඔබ තුල තිබ්බා යම් ඉලක්ක තිබ්බා. හීන තිබ්බා. ඉලක්ක තිබ්බා. දැන් මම මේ කාලේ මෙන්න මේක නිතර කරගන්නවා, ගෙවල් හදනවා, විවාහ වෙනවා, වාහනයක් ගන්නවා. දැන් ඔබ අතේ තිබ්බ සැලසුමක්. දැන් මෙන්න මේක තමයි ඩිසයර්. ඒ කියන්නේ මේ බලාපොරොත්තු. මේ බලාපොරොත්තු දැන් ඉෂ්ට වෙන්නේ නැහැ. ඔබ දන්නා මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැතිකොට තමයි මේ සියලු දේවල් වෙන්නේ. දැන් මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැතිකොට ඕනද ඔබට ජීවිතය පිළිබඳ බයක් ඇති වෙනවා. දැන් මට ඉස්සරහට අනාගතේ ජීවත් වෙන්න පුළුවන් වේද? මට සල්ලි හම්බ වේද? මට ලෙඩ වුණොත් මොකද වෙන්නේ? මම කන්න නැතුව මැරෙන්න වේද? මෙන්න බය. ඒ බයත් එක්ක ඔබට ඔබ පිළිබඳ ඇති වෙනවා මේ ඒ කියන්නේ ඔබ පිළිබඳ වර්තකාරී හැඟීමක්. මම ටිකක් ඉතුරු කරගන්න තිබ්බා. කලින් හම්බ කරගන්න තිබුණා. හම්බ කරගන්න තිබුණා. මේ රස්සාව කාලෙදි ඉපදුනේ. අනිත් එක මේ රස්සාව නැතුව මට වෙන රස්සාවක් කරන්න මට වෙයි වෙන රටක ඉපදෙන්න බෑ. මොකක් හරි ඔබ පිළිබඳ අන්න ඒකත් එක්ක ඔබට තරහක් එනවා. ඒක ඔබ තරහයි දැන් සමහරට ගෙදර ඔබේ ස්වාමියාත් එක්ක වෙන්න පුළුවන්, ඔබේ බිරිඳත් එක්ක වෙන්න පුළුවන්, කාගෙත් එක්ක හරි ඔබට ඔන්න දැන් තරහ එනවා. ඒත් එක්කම තරහත් එක්ක එන සමහරලාට මහා වෛරයක්. දැන් මෙයා තමයි කියන දේ ඇහුවේ නැත්තේ. නේ කො බිරිඳත් එක්ක දෙමව්පියෝ එක්ක මං යන්නේ එක්ක දැන් ඔය මේ පැතුරුවා කියන ඇත් එක්ක කොච්චර වෛරකින් දින්නේ. මෙයාලා තමයි මේක වැඩි කරේ. හින්ද වැඩි කරේ කියලා. ඔය කියන මේකට හේතුණා කියන අය කරේ දැන් ඉස්සල්ලාම අර ඉතාලියෙන් ඉඳලා ආපු අය ගැන. වෛරක බලයි කොච්චර වෙනස් වෙනවද කියලා ස්වභාවය. ඉස්සලාම අපි එක එක ජාතීන් එක්ක වෛරය ඇති කරගත්තා. ඔබ වෙන රටවල් එක්ක. ඊට පස්සේ වෙන රටවල් එක්ක. ලංකාවේම ජාතීන් එක්ක දැන් බේරුවා ගහුවා කියලා. ඊට පස්සේ දැන් ඔන්න වෙන අයත් එක්ක වෛරය ඇති කරගන්න. ඔව් ඔබතුමා දැන් මතක් කරපු නිසා දැන් මුලින්ම ඇත්තටම ගොඩක් අය කිව්වේ අර ඉතාලි සංචාරකයොත් එක්ක ඇසුරු කරපු පුද්ගලයා දැන් හොඳට සුව වෙලා ඊටාම හොඳින් ඉන්නවා කාටවත් බෝ කරේ නැහැ කියලා තමයි දැන් කියන්නේ. හැබැයි මුලින් කිව්වේ අපරාධේ මේ මනුස්සයා ඉඳන් ඔක්කොම උනේ. ඊට පස්සේ ඔන්න අපි ගැන අපිට ආනවා අපි ගැන කලකිරීමක්. ඇයි මෙහෙම වෙන්නේ අපිට? ඇයි මෙහෙම උනේ? ඇයි මේ කොනේ කියලා කලකිරීමක් වෙනවා. ඒ කලකිරීමත් එක්කම ලොකු දුකක්, සංතාපයක් තමන් කරේ ඇති වෙනවා. තමන් කරේ ඇති වෙනවා. තමන් කරේ ඇති වෙන දේ තමන් කරේ ඇති වෙන දේ තුළ අපි මානසික ලොකු කඩාවැටීමක්. සමහරට උදේ නැගිටිනකොට අපි කඩාවැටිලා තියෙන්න පුළුවන්. දැන් මේකේ ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මේකට හේතුව තමයි අපි අර ඉලක්ක බලාපොරොත්තුව තමයි හේතුව. බලාපොරොත්තු වෙලා තියෙන එකක් අපිට ලැබිලා තියෙන්නේ තව එකක්. ඒතර මේ බලාපොරොත්තුව සහ ලැබීම අතර අපිට තියෙනවා පරතරය ගැප් එකක්. අපේ බලාපොරොත්තුවයි ඉෂ්ටවීමයි අතර. ඒතර මෙන්න ගැප් එකේ තමයි ওই ටික මේ ඉෂ්ටවීමයි අතර තියෙන පරතරය තුල තමයි මේ සියලු සිතුවිලි අපිට සියලු දේ සිද්ධාමයන් වෙන්නේ. හොඳයි අපි ප්‍රවෘත්ති විරාමය ලබා ගන්න ඕනේ. ප්‍රියනාත් මහත්මයාත් එක්ක කතා කරමු. ප්‍රියනාත් ජයසූරිය මහත්මයාත් එක්ක රාත්‍රී 9 වනතුරු ඔබට අපිත් සමග මේ විදිහට කාලය ගත කරන්න පුළුවන්. ඒ වගේම අපි සූදානමින් ඉන්නවා ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව මනස එක් තැනකට ගන්නේ කොහොමද, මනස නිරවුල් කරගන්නේ කොහොමද කියලා අපි සති ගණනාවක් තිස්සේ ක්‍රියාකාරකමක් ඔස්සේ ඔබට සමීප වුණා. ප්‍රියනාත් ජයසූරිය මහත්මයා ඔබට කියා දුන්නා. අදත් එහි තව කොටසක් සමගින් සම්බන්ධ වෙමු. ඒටත් ඔබ සූදානමින් ඉන්න. සතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරන අන්ලිමිටඩ් සප්නා. රාත්‍රී 8යි විනාඩි 6යි දැන් වෙලාව. අද අන්ලිමිටඩ් සතුට සමගයි ඔබ මේ විදිහට සම්බන්ධ වෙලා ඉන්නේ. දුරකථන අංක දෙක ඔබට නැවතත් මතක් කරන්නම්. 0112 5533 63ට කතා කරන්න. වයිබර් පණිවිඩය යොමු කරන්න 0711 95 95 95ට. සුරේෂ්. ඔව් දැන් ප්‍රේනත් ජයසූරිය මහත්මයාගේ මේ කතාව අහගෙන ඉන්නකොට මට හිතුණා එක තැනක් තමයි තව ප්‍රශ්නයක් අහන්න ඕනේම කියලා. මේ දැන් අපේ මේ බලාපොරොත්තුවයි ඉෂ්ටවීමයි අතර තියෙන ප්‍රශ්නයක් නේ තියෙන්නේ අතරතුර සිද්ධාමනේ. එතකොට අපි බලාපොරොත්තු තියාගන්නේ නැතුව ජීවිතයක් ගෙනියන්න බෑනේ. දැන් මේ බලාපොරොත්තු තියා ගැනීම තුල නම් මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නේ.
කොහොමද අපි අර මේ නිෂේධන එහෙම නැත්නම් බිඳුව සීරෝ කියන මට්ටමේම හැම දෙයක් ගැනම හිතන් ඉන්න බෑනේ. අපි පෘථග්ජන මිනිස්සු විදිහට දැන් ඉස්සරහා ගැන සැලසුම් කරනවා, අනාගතය හිතනවා, ළමයිගේ අනාගතය ගැන හිතනවා, මගේ පෞද්ගලික ජීවිතය ගැන හිතනවා, ගෙවල් දොරවල් ගැන, යාන වාහන දියුණුව ගැන හිතනවානේ. එතකොට කොහොමද මේක කරගන්නේ? ඔව් ඇත්තටම දැන් ඒකෙත් ආයි කියන්න ඕනි දේ තමයි බලාපොරොත්තුවේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. බලාපොරොත්තු සම්බන්ධ ඔබ තුල ඇති ඇල්ම. එහෙම නැත්නම් අර බැඳීම. ඒතර බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන්. හැබැයි ඔබ බලාපොරොත්තුව කියන එක මත තමයි අපි මේ අපි ජීවිතය අපි හදාගෙන තියෙන අපිට උගන්වලා තියෙන්නේ බලාපොරොත්තුව මත ජීවත් වෙන්න කියලා. හැබැයි අපිට තියෙනවා ඒ කියන්නේ අපි දැන් විශ්වය ගත්තොත් එහෙම විශ්වයෙන් අපිට ලැබෙන දෙයක් කියන්නේ විශ්වයත් එක්ක ජීවත් වීම ක්‍රමයක් තියෙනවා. දැන් හැබැයි අපි හැමතිස්සෙම ඒකට පරස්පර දෙයක් තමයි උගන්වන්නේ අපි නොදැනුවත්වම හරි. දැන් මෙහෙම කියන්නකෝ දැන් ඔන්න දැන් අපි කියනවා ස්තුතිය කියන එක. ස්තුතිය කියන එක අපි උගන්වන්නේ සාමාන්‍යයෙන් ඔබට යම් හොඳ දෙයක් කරොත් උදව්වක් කළොත් ස්තුති කරන්න. දැන් මම ඔන්න දැන් මෙතනදී මගේ මම සාක්කුවට අත දාලා ගන්න චොක්ලට් එකක්. චොක්ලට් එකක් අරගෙන දැන් දාලා මේ මට සුරේෂ්ට දෙනවා. සුරේෂ් මට ස්තුතියි කියලා කියනවා. ඊට පස්සේ මම ආයෙ සාක්කුවට අත දානවා. අත දැම්මට පස්සේ කසුනේ මොකක්ද හිතන්නේ? මට චොක්ලට් එකක් දෙයි. ඔන්න දැන් ඔය කට උල් කරගෙන ඉන්නවා. චොක්ලට් එක දෙන එක. ස්තුතියි කියන්නේ. මම සාක්කුවට අත දාලා මගේ ලේන්සර මොන බෙදා ගන්නවා. එහෙම නැත්නම් මම කියන මම හිත දෙකක් තියෙනවා කියලා එකයිනේ තියෙන්නේ කියලා. ඒතර ඔබට මොකද්ද හිතෙන්නේ? මට දුක හිතෙනවා නේද? දුකක් හිතෙනවා, තරහක් හිතෙනවා. අර කියපු සියලු දේ ඔබට මනසට එනවා. ඇයි දැන් අපිට පුරුදු කරලා තියෙන්නේ අපි බලාපොරොත්තු එහෙම නැත්නම් අපිට ලැබෙන දෙයට තමයි අපි ස්තුති කරන්න කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ. අපිට දෙයක් දුන්නොත් අපි ස්තුති කරන්න. එහෙම නැත්නම් අපි ලැබුණොත් කරන්න. අපිට සමර්ථයක් ලැබුණොත් අපි යාව ප්‍රශංසා කරනවා. දැන් මම දැක්ක මේ ගොඩක් ඔය Facebook කරලා ඒ වගේ මේ එනම මේ ගත්ත අය ඒක හොඳයි. ඒක ප්‍රශංසා කිරීම හොඳයි. හැබැයි දැන් සමහර කියනවා අපේ පාසලේ මෙච්චර ඉන්නවා එනම. අපේ පාසලේ මෙච්චර ඉන්නවා. අපේ මෙහෙම ඉන්නවා. දැන් අර පාසලේ මෙච්චර අසමත්. හැබැයි දැන් අපි අර අසමත් අය ගැන හිතනවාද? අසමත් අයට කවුද ස්තුති කරන්නේ? එහෙම නැත්නම් අසමත් අයගේ ගුරුවරුන්ට කවුද ස්තුති කරන්නේ? දැන් අපිට ලැබෙන්නේ නැති දෙයට ස්තුති කරනවාද අපි? ඒතකොට අපේ බලාපොරොත්තු පිළිබඳ අපිට තියෙනවා ඒ බලාපොරොත්තුට ඇලිලා අපි ඉන්නේ. ඒ ලැබෙන්නේ නැති දෙයට ස්තුති කළ වැඩක් තියනවද? ඔව් දැන් හොඳ ප්‍රශ්නයක් ඒක. දැන් මෙහෙම කියමුකෝ. දැන් ඔබ ආසයි අලියෙක් දකින්න. නේ? ඔබ ආසයි දිවියෙක් කොටියෙක් දකින්න. ඔබ කැලේට ගියාම. ඔබ ආසයිද එළුවෙක් දකින්න? නෑ. ඔබ ආසයිද හරකෙක් දකින්න? නෑ. ඔබ ආසයි සුරේෂ්ගෙන් ඇහුවොත් ගිරවෙක් දකින්න නේ? ඔබ ආසයිද කපුටෙක් දකින්න? ආස නැහැ. කැමති නැහැ. හැබැයි ගිරවා වගේම කපුටත් කියන්නේ මේ ස්වභාව ධර්මයේ දායාද. එතකොට එළුවා කොටිය හරි අලියා වගේම එළුවා කියන්නේ මේ ස්වභාව ධර්මයේ දායාද. එළුවා දන්නවද එළුවට අපි කැමති නැහැ කියලා? කපුට දන්නවද කපුටට අපි කැමති නැහැ කියලා? එහෙම දෙයක් නැහැ. මේ ස්වභාව ධර්මයේ මේ දායාද. දැන් අපි හිතමු දැන් කසුනේ අහනවා ලැබෙන්නේ නැති දෙයට ස්තුති කළ වැඩක් තියෙනවද කියලා. දැන් අපිට අඹ ගහක් තියෙනවා කසුනේලා ගෙදර. මේ අඹ ගහ හැදිලා දැන් අඹ ගහ හිතනවාද මේ මම මේ අඹ ගෙඩිය දැන් කසුනේ දොන්න දැන් අඹ ගහ හැදුවානේ. අඹ ගහ හිතනවාද මම මේ මගේ අඹ ගෙඩි ටික කඩා ගන්න ඕනේ කසුනේ විතරයි. එහෙම හිතන්නේ නෑනේ. දැන් ගහ හැදෙනවා. ගහ හැදෙලා ගහෙන් අඹ ගෙඩි හැදෙනවා. ඕනෑම කෙනෙකුට අවස්ථාවක් තියෙනවා සත්තුන්ට. ඒ දැන් ඔබේ සුරේෂ්ලා ගෙදර මල් ගහක් හදනවා. ඊට පස්සේ මල් පිපෙනවා. නේද? එතකොට මේ මල් ගහ බලාපොරොත්තුවක් තියනවාද මේ සුරේෂ් මේක හදපින්ද සුරේෂ් යාමයි කඩන්න ඕනේ මල්. එහෙම නැත්නම් මගේ මල කාටවත් කඩන්න බෑ. හැබැයි මගේ බලාපොරොත්තුවක් තියෙනවා මම්මයි කඩන්න ඕනේ කියලා. ඔව් ඒක බලාපොරොත්තු තියෙන එකයිද අපේ මිනිස්සුන්ගේ. හැබැයි එතකොට දැන් කසුනිගේ ප්‍රශ්න විදිහට එහෙම දෙයකට අපිට නොලැබෙන දෙයකට ස්තුති කරන්න ඕනේ නැත්තම්. ඒතකොට මේ අපි ගන්නද දැන් ගඟක් ගලාගෙන යනවා. ගඟක් ගලාගෙන යනකොට
මටත් බැහැලා නාන්න පුළුවන්. සුරේෂ්ටත් බැහැලා නාන්න පුළුවන්. කසුන්ටත් බැහැලා නාන්න පුළුවන්. මටත් වතුර එකක් අරගෙන ඒ වතුර එක බොන්න පුළුවන්. සුරේෂ්ටත් පුළුවන්. ඕන කෙනෙකුට පුළුවන්. කසුන්ටත් පුළුවන්. දැන් මම බෞද්ධද ඉස්ලාම්ද එහෙම නැත්නම් මම සල්ලි තියනවාද මට සල්ලි නැද්ද? දුප්පත්ද මොනවද? ගඟකට මොනවද කරලා තියෙන්නේ? මම ගඟේ ඉගුරක් හදලා තියෙනවද? මම අඹ පැලේට පොහොර දාලා දැන් මම යනවා කසුන්ලා ගෙදර. ඒක තමයි ෂෝක් අඹ පැලයක් නේ මම අඹ ගෙඩියක් කන්නම් කිව්වොත් මම ඒක අඹ පැලේට පොහොර දාලා තියෙනවද මම වතුර දාලා තියෙනවද? මොනවත් නෑ. කියලා බලන්න එහෙම දෙයක් නෑ. එය ඉබේ වෙන දෙයක්. එය අඹ ගහක් හැදුවොත් අඹ පැල අඹ ගෙඩි හැදෙනවා අඹ ගෙඩි කඩනවා අඹ ගෙඩි හැදෙනවා නේ ඒ යම් තාක් කාලයක් ජීවත් වෙලා අඹ ගහත් මැරලා යනවා. හැබැයි මේ හැම දෙයක්ම ස්වභාවික සිද්ධ වෙන දෙයක්. ඒතර මේ ජීවිතේත් මේ දේවල් ස්වභාවිකව සිද්ධ වෙන දේවල්. අපි එතකොට බලාපොරොත්තු වෙන්න ඕනේ මේ හැම දෙයක්ම මේ ස්වභාවයෙන්ම තියෙන දේවල්. මේ කොරෝනා කියන එකත් මේ ස්වභාව ධර්මයේ මේ විශ්වය තුල ආපු දෙයක්. දැන් එහිදී අපි කොරෝනා වල ශාප කළත් වෙන දෙයකට ස්තුති කරත් මේක තමයි අපිට ලැබෙන හෝ නොලැබෙන දේ. දැන් ඒක සඳහා අපි ප්‍රතිකාර කිරීම හෝ අපි ඒ සඳහා යම්කිසි සලස්වත්ති කිරීමේ හැම දෙයක්ම කමක් නැහැ. නමුත් ඒ පිළිබඳ හොඳින් හොඳ හෝ නරක බැඳීමක් ඇති කර ගැනීම තුළින් අපි කරන්න අපේ මනස රවටා ගැනීමක්. එතන තමයි මායාව තියෙන්නේ. අපි සමහරවිට ඒක හොඳ පැත්තටත් ගන්නවා. දැන් මම හිතනවා සුරේෂ් එක්ක මගේ හොඳ බැඳීමක් තියෙනවා කියලා හිතමු. මං හිතා ඒ බැඳීම මං හොඳ පැත්ත. ඒ කියන්නේ මං සුරේෂ්ට කැමතියි. ඒ නිසා සුරේෂ්ට අසනීපයක් වුණත් බලනවා කරනවා. මට දුකයි. ඒ වගේ මං කසුනෙත් එක්ක කසුන්ට කැමති නැහැ. ඒකත් බැඳීමක්. ඒතර මං කසුන්ට අසනීපයක් වුණොත් හරි කැමතියි. අම්මෝ හොඳ වැඩේ උනේ. නේ? කසුනට රස්සාව නැතුනොත් මං හරි කැමතියි. ඒතර මේක මේ හොඳ හෝ නරක හෝ අතර බැඳීම තුළ තමයි ඔන්න දැන් කසුනිට දැන් සුරේෂ්ට දැන් යම් දෙයක් දැන් සුරේෂ්ට මේ සුරේෂ් මට යම් දෙයක් මොන හරි කරොත් මම කියනවා බොහොම ස්තුතියි. සුරේෂ් වචනයක් කිව්වත් මම හිතලා බොහොම ස්තුතියි. හැබැයි කසුන කිව්වොත් හිතන්නේ මේ කියන්නේ මොකටද මට දැන් මේ හොඳ කියන්නේ. මොකක් හරි මෙතන ඇති. දැන් ඒතර මේ බැඳීම මත තමයි අපි මේක විශ්ලේෂණය කරන අපි ජීවිතේ කොට ගසගන්නේ. හැබැයි මේ ස්වභාව ධර්මයේ දේ ඒක එහෙම නෙවෙයි. ස්වභාව ධර්මය කියන්නේ මේ සිද්ධ වෙන දේ මේ සිද්ධ වෙන ආකාරය පිළිබඳ අපිට අවබෝධයක් ලබා ගැනීම සහ සිද්ධ වෙන ආකාරය පිළිබඳ අපි සතුටු වීම. ඒ කියන්නේ අපිට ලැබෙන දෙයට නෙවෙයි. හැබැයි අපි දැන් මේ සතුට කියන එක ඇත්තටම අපිට ගිහිලා ලබා ගන්න බෑ. සතුට තියෙන්නේ මේ තියෙන දෙයක් විතරයි ඒක. ඒ සතුට ගිහිලා ලබා ගන්නවා කියන එක තුළ ඇති වෙන්නේ දුකක් පමණයි. එන දැන් මට සතුට දැන් මම චිත්‍රපටයක් බලනවා සතුට වෙන්න. දැන් චිත්‍රපටය බැලීමේදී එක්ක චිත්‍රපටය බැලලා ඉවරුණාම මට ඒක දුකක් හිතෙන අපරාධي මේක ඉවරුනේ කියලා. එහෙම නැත්නම් චිත්‍රපටයේ සිද්ධියකට මට දුක හිතෙන්න පුළුවන්. නේ? නැත්නම් චිත්‍රපටයට ගිය සල්ලි අපරාධي කියලා මට දුක හිතෙන්න පුළුවන්. ඉතින් එතකොට දැන් අපි දෙයක් ලබා ගැනීම පිළිබඳ ස්තුති කරාට අපි ඇත්තටම ස්තුතිවන්ත ඕනේ මේ තියෙන දෙයට විශ්වයේ තියෙන දෙයට තමයි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒක අපි කියන ස්තුතිය නෙවෙයි. ඇත්තට ඒක වචනේ තියෙන්නේ gratitude කියන එක. කෘතඥතාවය. දැන් thankfulness සහ gratitude කියන කෘතඥතාවය. වචන දෙකක්. ඒතරම් gratitude කියලා අපි කියන්නේ ඇත්තටම අපිට ලබලා දෙන එක නෙවෙයි. දැන් මට සුරේෂ් රුපියල් 100ක් දුන්නොත් ඒක නෙවෙයි. නමුත් මේ විශ්වයේ පැවතීම විශ්වය තුල අපි ඉඳීම විශ්වය කියන්නේ අපි කියන්නේ එකක්. මේ විශ්වයේ පැවතීමට තමයි අපි කෘතඥතාව මේ ධර්මතාවයට අපි ධර්මතාවයට අන්න හරි වචනයක් ගත්තොත් මේ ස්වභාව ධර්මයේ පවතින ධර්මතාවය. දැන් මේක අපිට වතුර ටික තියෙනවා නේ ඔක්සිජන් තියෙනවා ගස්වැල් තියෙනවා. හැබැයි එකක්වත් අපිට ආවේනික දේවල් නෙවෙයි. ඒ කියන්නේ මට කන්න කියලා අඹ ගෙඩියක් අඹ ගහක් හදන්නේ නැහැ නේ. මේක සුරේෂ්ඨ කන්න කියලා අඹ ගහක් හදන්නේ නැහැ. කසුනිට වතුර බොන්න කියලා ගඟක් හැදෙන්නේ නැහැ. ස්වභාව ධර්මයේ වෙනුවෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අපි ප්‍රයෝජන ගන්න. එච්චරයි. ඒක තමයි gratitude කෘතඥතාවය කියලා කියන්නේ. ඒක තමයි අනිත් පැත්ත ගත්තොත් මෛත්‍රිය කියන්නේ. දැන් compassion මෛත්‍රිය කියන එකේ තියෙන ප්‍රබල අර්ථය තමයි මේ ලැබෙන දෙයට. මේක හොඳට මම හිතන්නේ අධ්‍යයනය කරොත් අපි මෛත්‍රිය කියන එක ගොඩ දෙනේ පටලවාගෙන ඉන්නව නැවතත් අර
ආදරේ කියන්නේ අපිට ලැබෙන දේට අපි සතුටු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ලැබෙන දේට තමයි අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි ලැබෙන දේට මෛත්‍රී කරන්න ඕනේ. එහෙම එකක් නෙමෙයි. මෛත්‍රී කියන එක හොඳට මතක තියාගන්න. මෛත්‍රී කරන්නෙම අපි මේ පවතින දේට. මේ පවතින තත්ත්වෙට අපිත් විශ්වයේ කොටසක් විතරයි. ඒතර මේ පවතින තත්ත්වය පිළිබඳ අපි මෛත්‍රී කරොත් එහෙම මේ පවතින තත්ත්වය අපිට කිසිම කොන්දේසියක් ඕනේ නැහැ. අර ගඟ වගේ, අරඹ ගහ වගේ, ඉර වගේ, නැත්නම් හඳ වගේ. හැබැයි ඒවට හිතක් නෑනේ මේ ජයසූරිය මහත්මයා. දැන් අපේ මේ හිත නේද අපිට තියෙන්නේ. ඒකනේ මේ විදිහට අපි හැසිරෙන්නේ. ඔව් දැන් හිතක් නෑ කිව්වට දැන් සාමාන්‍යයෙන් දැන් හොයාගෙන තියෙනවානේ ගහකට හිතක් තියෙනවා කියලා. හා. දැන් ඒතකොට මේ ස්වභාව ධර්මයේ කියන්නේ දැන් මිනිහත් මනුස්සයාට වඩා දැන් මනුස්සයා අතින් වැරදීම් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ කොරෝනා පාලනයේදී හොඳ දේවල් ගොඩක් වුණා. හැබැයි වැරදීමුත් වෙලා තියෙනවා. හා. හැබැයි ඔබ අහලා තියෙනවද අඹ ගහක් peer ගෙඩියක් නිර්මාණය කරනවා? අඹ නම් අඹ අහලා තියෙනවද ගඟක් උඩට ගලනවා? නේ? ඔබ අහලා තියෙනවද මල් ගහක බටු ගෙඩියක් හැදෙනවා? එතකොට මේක මිනිස්සුන්ට වඩා මේ ධර්මතාවය හොඳින් රකින්නේ ඔවුන්. අපි හිතනවා මේ අපි තමයි දන්නේ අපි තමයි ඔක්කොම කරන්න පුළුවන් කියලා. හැබැයි දැන් අපිට එහෙම වෙනවනේ නේ. අපිට වරදිනවා. අපිට වරදින අවස්ථා තියෙනවා ගොඩක්. හැබැයි ඒ කවදත් ඒවට ඒ ස්වභාව ධර්මයේ කියන එකට වැරදිලා නැහැ. ඔබ කවදත් දැකලා තියෙනවද හවසට ඉර පායනවා? අදට අපරක් වෙලා 9ට ඉතින් එහෙම එකක් වෙන්නේ නැහැ. ඉතින් මේ ස්වභාව ධර්මයේ කියන එකට ජීවයක් තියෙනවා. ඒ ජීවයටම තමයි අපි මෛත්‍රී කරන්නේ. ඒතර මෛත්‍රී කියන එක හැමතිස්සෙම අපිට ලැබෙන දෙයකට නෙවෙයි. මෛත්‍රී කියන්නේ මේ තියෙන පවතින දේ තමයි අපි මෛත්‍රී කරන්නේ. පවතින ස්වභාවය තුළ තමයි පවතින ස්වභාවය තුළ තමයි අපි ඉන්නේ. හා. දැන් පුද්ගලයා කියන්නේ මොකද්ද? පුද්ගලයා කියන්නේ මේ පෘථිවියේ යම්කිසි අපිට ස්පේස් එකක්. ඒ කියන්නේ කොටසක් ලැබලා දීලා තියෙනවා. එච්චරයි. මම වෙනුවෙන් කොටසක් තියෙන එච්චරයි. කොටසක් තියෙනවා. අඩිය 5ක් හරි 5මාරක් උස මෙච්චරක් මහත කොටසක් තියෙනවා අපිට. එපමණයි අපිට මේ විශ්වයට තියෙන එච්චරයි. දැන් තියෙන ප්‍රශ්න තමයි ප්‍රේනාත් මහත්මයා මේ පවතින මේ ලැබිලා තියෙන දේ තුලින් මේ පවතින කාලවකවානුව තුල අපිට අපේ මනස නිරවුල් කරගන්න පුළුවන්ද කියන කාරණාව. ඒ කොච්චර සාධාරණද කියලා මේ දැන් කියනවා නම් මනස නිරවුල් කරගන්න කියලා ඒ සාධාරණද කියලා. නමුත් අපේ ප්‍රේනාත් ජයසූරිය මහත්මයාත් සමග අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී අපි උත්සාහ කරා මනස නිරවුල් කර ගැනීමට විවිධ ක්‍රම ඔබත් සමග සාකච්ඡා කරන්න. අදත් එහි තව කොටසකට අපි යන්න සූදානම්. ඇත්තටම ඉස්සෙල්ලාම කියන්න ඕනේ මනස නිරවුල් කර ගැනීම කියන එක තුලම මනස අවුල් කරගන්නේ කවුද? අපිමයිනේ. ඔව් ඒක තමයි මට තිබුණ ප්‍රශ්නේ. දැන් එහෙනම් ඒ කියන්නේ අපි අවුලෙන් ඉන්නේ. ඔව් මනස අවුල් කර ගැනීම සම්පූර්ණ වගකීම තියෙන අපිට. හා. නේ. ඒකට දැන් අපි හිතමු peer ගහත් සමහරලාට වතුර නැතුව වැස්ස නැති කාලයකට මැරෙන්න පුළුවන්. ගස්වලට ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාව ධර්මයේ පැවතීම. නේ? අර මකුලුවා වගේ නේ මකුළු දැල් බඳිනවා මිනිස්සු කඩනවා හැබැයි මකුලුවා ආයි බඳිනවා. මේ අපි චෝදනා කර ඉන්නේ මකුළු දැල් බඳින. ඉතින් මේ මම කියන්නේ මේ සෑම දෙයක්ම මේ ගම් වතුර වෙන්න පුළුවන්, සුනාමි වෙන්න පුළුවන්, ඩෙන්ගු වෙන්න පුළුවන්, කොවිඩ් වෙන්න පුළුවන්. ඕනම තත්ත්වයක්. තත්ත්ව සාමාන්‍යයෙන් වෙන මේ දේවල් හෙන ගහන්න පුළුවන් නේ. ඉතින් ඒ සෑම දෙයක්ම මේ ස්වභාවය පවතින තත්ත්වයක්. හැබැයි මේ තත්ත්වයට අපි මෛත්‍රී කරොත් එහෙම මේ තත්ත්වයට ආදරය කරොත් කොන්දේසි විරහිතව අපිට ඉතුලින් ගොඩක් දේවල් ලබන්න පුළුවන්. ඒක හැබැයි අර පාඩමක් වගේ අර තැපෑලෙන් පෙහනන්න පුරුදු කරනවා වගේ වැඩක්. ඒක නිකන් කියන එක. ඒක පුහුණු විය යුතුයි. ඔබම කළ යුතුයි. ඒ ඔබ පුහුණු වුණොත් ඔබට ඒ තුලින් කොතැනද යන්න පුළුවන් මොකද්ද ඔබ ලැබෙන්නේ කියලා තේරෙයි. අපි පටන් ගමු කසුනේ ගිය පාර අපි කරපු පළවෙනි ව්‍යායාමයෙන්. මොකද මේක ඉතාමත් වැදගත්. ඔබේ හුස්ම පාලනය කර ගැනීම. ඔබ ආස්වාද ප්‍රස්වාස කරන එක පාලනය කර ගැනීම. ඒ නිසා අපි ඒකම කරමු පළවෙනි එක. දෙවනි එක පොඩ්ඩක් වෙනස් කරමු. අපි පළවෙනි එක ඉවර කරලා ඉස්සර දෙවෙනි එක අපි පොඩ්ඩක් කතා කරමු. පළවෙනි එක තියෙන්නේ හුස්ම ගැනීම සම්බන්ධයෙන්. දෙවෙනි එක අපි තා ඉක්මනින් ඉවර වෙච්ච ගමන්ම අනිත් දෙවෙනි එකට යමු. මොකද එතකොට තමයි ඒකේ
එක රිදම් එක තියාගෙන පුළුවන්. දෙවන එකට අපි ගිය පාර කරේ පුද්ගලයන් සම්බන්ධ, මේ පාර අපි කරන්නේ මේ ඔබේ ඉන්න මහ පොළොව, ජලය, ඔබත් එක්ක තියෙන ගස්වැල්, සබාදහමත් සමග වායුව, මේ අපිත් පරිසරයත් එක්කම. පරිසරය කියන්නේ අපිට අපි ජීවත් වීමට අවකාශය ලබා දෙන අපි කියන මේ පොඩි තැනින්, ඒ කියන්නේ අපි කියන පොඩි කෑල්ලෙන්, ඒ කියන්නේ අඩිහා මම කියන අපිට යම්කිසි ප්‍රමාණයක් දීලා තියෙනවා. මේ ප්‍රමාණය විශ්වයත් එක්ක ගත්තම මේ උපරිම අඩි 6ක් 6මාරක් නේ තියෙන්නේ. උපරිම. අඩි 2මාරක් 3ක් තමයි පළල. දෙයක් තමයි මේ විශ්වය අපි. ඒතර මෙතනින් එහා ඔක්කොම විශ්වය. අති විශාල විශ්වය. ඒතර මේ විශ්වය නැතුව අපිට ඉන්න බෑ. ජීවත් වෙන්න බෑ. මේ විශ්වයේ ස්වභාවයට මෛත්‍රී කිරීම තමයි අපි දෙවෙනි එකෙන් කරන්නේ. අපි පළවෙනි එක පටන් ගමු. පහසු තැනක වාඩි වෙලා ඇස් දෙක පියාගන්න, මේ ශරීරය හොඳට ලිහිල් කරන් ඉන්න. සැහැල්ලුවෙන් වාඩි වෙලා ඇස් දෙක පියාගෙන තමාගේ හුස්ම ගැන බලන්න. හුස්ම ඉහළට ගැනීම සහ පහළට දැමීම. හුස්ම ඉහළට ගන්නකොට මම 4ට ගණන් කරනකොට හුස්ම උඩට ගන්න ඕනි. ආපහු 4 ඉඳන් 1ට ගණන් කරනකොට හුස්ම පහළට දාන්න ඕනි. 1 2 3 4 4 3 2 1 1 2 3 4 4 3 2 1 මේ රිද්මයට කරන්න. දැන් ඔබ ඇස් පියාගෙනම හුස්ම ඉහළට ගන්න එක ගැන හිතන්න එපා. හුස්ම පහළට ගන්න එක ගැන විතරක් හිතන්න. හුස්ම ඉහළට ඉබේම ගෙනේවි. පහළට ගන්න එක විතරක් මාගේ ගණනය අනුව කරන්න. 4 3 2 1 4 3 2 1 4 3 2 1 4 3 2 1 හුස්ම ගැනීම සහ හෙලීම ගැන කල්පනා කරන්න. ඔබ හුස්ම ඉහළට ගන්නා විටදී ඔබේ බඩ, පපුව සහ අත් සියල්ලම ඒත් එක්ක උඩට ඉස්සෙනවා වගේ ඔබට දැනෙයි. ඒත් එක්කම හුස්ම පහළට ගැනීමේදී සියල්ලම නැවතත් පහළට යනවා ඔබට දැනෙයි.
දැන් ඔබ ඇඟ සැහැල්ලු කරගෙන හිමින් ඇස් දෙක අරින්න. අපි මේ ඊළඟ ක්‍රියාකාරකම ගැනත් කතා කරමු නේද ප්‍රේනා ජයසූරිය මහත්මයා? ඔව් ඇත්තටම ඊළඟට කරන්න අර මම කලින් කිව්වා වගේ මේ පරිසරය මේ ඔබත් එක්ක මේ ඉන්න දේ ඔබට දැනෙන්නේ නැති දේ සමහර විට. දැන් බොහෝ දෙනකොට දැන් අපි මේ ජීවත් වෙන අර ඉස්සරහට දුවන ඒ කියන්නේ අර ඉලක්ක බලාපොරොත්තුත් එක්ක මේ මොහොතේ දැන් මම කිව්වා ඉස්සෙල්ලා ඔබට යම් කිසි ස්පේස් එකක් කොටසක් තියෙනවා කියලා. මේ කොටස පැහැදිලි. දැන් සුරේෂ් ඉන්නේ මෙතන මේ මැදිරියේ. මැදිරියේ. නේ කසුනේ ඉන්නේ මේ මැදිරියේ. එතකොට මේ ශරීරයට තියෙන කොටස පැහැදිලි අපිට. ඒ වගේ මනසටත් කොටසක් දීලා තියෙනවා. හැබැයි මනසට තියෙන කොටස ඉන්නේ කොහෙද කියලා අපිට පැහැදිලි නෑ. දැන් මනස බොහෝ විට ඉන්නේ කො අතීතේ එහෙම නැත්නම් අනාගතේ. දැන් සුරේෂ් කියන මේ ජීවයාගේ ශරීරය මෙතන හිටිබ්බට කසුනේ කියන කෙනාගේ ශරීරය මෙතන තිබ්බට ඔබට දී ඇති මනසේ කොටස කොහෙද තියෙන කියලා හරියට කියන්න බෑ. නෑ ඔබ මෙතන නෑ අනිවාර්යෙන්ම. ඉතින් එතකොට ඒ හින්දා අපිට ගොඩක් දේවල් දැනෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ඔබ හිතන්න මේ රේඩියෝ තරංග. එහෙම නැත්නම් දුරකථනයක තරංග. එහෙම නැත්නම් දුරකථන තරංග. දැන් මේ ඔබ වටේ තියෙනවද නැද්ද? තියෙනවා. වටේ තියෙනවා. එහෙම නැත්නම් මේ ගුවන්විදුලියක් දැම්මොත් එහෙම නැත්නම් රූපවාහිනියක් ක්‍රියාත්මක වෙන්න විදියක් නැහැ නේ. එහෙම වනටම ශබ්ද ඇහෙනවා රූප වෙනවා. ඔබ ටෙලිෆෝන් එකට කවුරු හරි කතා කරොත් ඔබට ඒ දුරකථන ඇමතුම නාදලා එනවා. ඒක වෙන්නේ ඒ ඔබ වටේ මේ දේවල් තියෙන හින්දා. නමුත් ඔබට ඒක ඇහෙන්නේ නැහනේ. ඔව් දැනෙන්නේ නැහැ. ඔබ දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඔබ ගුවන්විදුලි ක්‍රියාත්මක කරොත් තමයි මේවා තියෙනවා කියලා. ඒ සංඛ්‍යාතයට. නමුත් ඔබ වටායේදී තියෙනවා. ඒතර මේ විශ්වයත් ඒ වගේ මේ විශ්වයේ ගොඩක් දේවල් තියෙනවා අපිට දැනෙන්නේ නැති, ඇහෙන්නේ නැති දේවල්. අපි ඒ විශ්වයත් එක්ක එකතු වීම තමයි කරන්නේ. නිසා විශ්වයට මේ තියෙන දේට මෛත්‍රී කිරීම මිසක් අපිට ලැබෙන දේට නෙවෙයි. මේ තියෙන සියලු දේට මෛත්‍රී කිරීමත් අපි ඊළඟ ව්‍යායාමය වෙන්නේ. ඔබේ දැස් පියාගෙන පහසුවෙන් වාඩි වෙන්න. ඔබ දැන් කොන්දේසි විරහිතව මුළු ලෝකෙටම ආදරය කරනවා. මුළු ලෝකෙටම මෛත්‍රී කරනවා. මේ මහ පොළොව ඔබ අප ඉන්නා මේ මහ පොළොවට ආදරය කරනවා කොන්දේසි විරහිතව. මේ මහ පොළොවත් අපට ආදරය කරන්නේ කොන්දේසියක් නැතුව. මේ මහ පොළොවේ තනිතලා කඳු හෙල් ඒ වගේම සරුසාර භූමි මුඩුබිම් ඒ සියල්ලටම ඒත් එක්කම ගල්තලා මහා කාන්තාර වැලිතලා මඩවගුරු මේ වගේ මේ සියල්ලටම ඔබ මෛත්‍රී කරනවා. සුවපත් වේවා කියා පතනවා. මේ පොළොවේ රැඳී ඇති ජලය ගංගාවල වැව්වල ඇලදොලවල මේ මහා සාගරයේ ඒ සියලුම ජලයට ඔබ මෛත්‍රී කරනවා කොන්දේසි විරහිතව. ඒත් එක්කම මේ මහ පොළොව දරාගෙන සිටින සියලුම ගස්, කුඩා ගස්, ලොකු ගස්, මහා වනාන්තර, තැන තැන ඇති ගස්, ඔබේ ගෙවත්තේ ඇති ගස්, මල් පඳුරු මේ වගේ සියලුම ගස් වලට ඔබ කොන්දේසි විරහිතව ආදරය කරනවා, මෛත්‍රී කරනවා. ඔබ හුස්ම ගන්නා මේ වායුවටත් ඔබ මෛත්‍රී කරනවා. ඒත් එක්කම අහසේ වැහි වලාකුළු, වැස්ස, පිනිබිඳු, හුළඟ මේ සියලු දේට කොන්දේසි විරහිතව ආදරය කරනවා, මෛත්‍රී කරනවා. ඉර, හඳ ඇතුළු සියලු ග්‍රහලෝකවලට මේ විශ්වයේ ඇති සියලු තාරකා ග්‍රහලෝකවලට ඔබ මෛත්‍රී කරනවා. මේ මුළු විශ්වයටම ඔබ මෛත්‍රී කරනවා. මේ මහ පොළොව ඇති ජලය
එහි ඇති ගස් මේ වායුගෝලය ආකාශය ග්‍රහලෝක මේ සෑම දෙයක්ම ඔබට ආදරය කරන්නේ කොන්දේසි රහිතව. ඔබ කළුද සුදුද, ඔබ මොන ජාතියේද, මොන ආගමේද, කොහෙද ඉන්නේ කියලා බලන්නේ නැතුව ඔබට මේ මහ පොළොවේ ඉන්න පුළුවන්, මේ ජලය පාවිච්චි කරන්න පුළුවන්, මේ වායුව ඔබ ගන්නවා, මේ ගස් කොළන් වලින් ඔබ ප්‍රයෝජන ගන්නවා. නමුත් ඒ සබහා ධර්ම කිසිම දෙයක් ඔබ හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියා ඔබ ගැන මන බලන්නේ. එහෙම නැත්නම් ඔබ මොන ආගමේද, මොන ජාතියේද, ඔබ ලස්සනයිද, ඔබ කැතයිද කිසි දෙයක් බලන්නේ. ඕන් කොන්දේසි විරහිතව තමයි ඒ සියල්ල ඔබට ලබා දෙන්නේ. ඒ නිසා ඔබත් කොන්දේසි විරහිතව ඒ සියලු දේට මෛත්‍රී කරන මේ විශ්වයට මෛත්‍රී කරනවා. විශ්වය සහ ඔබ ඒකාත්මික වෙනවා. මේ විශ්වයත් ඔබත් කියන්නේ දෙකක් නෙවෙයි එකක්. විශ්වය සමග විශ්වය ඇති සියලු බලය ඔබට ලැබෙනවා. ඔබේ ඇති විශ්ව ශක්තිය විශ්වයත් එක්ක මුසු වෙනවා. විශ්වය ඇති විශ්ව ශක්තිය ඔබ සමග මුසු වෙනවා. මනසට කරන මේ ව්‍යායාම ඔබට නිවසේ සිට කරන්න පුළුවන්. පවුලේ උදවියත් එක්ක අම්මා තාත්තා දරුවෝ මේ හැමෝම එක්කාසු කරගෙන සුරේෂ්. ඒ වගේම ඉරිදා හවස 5:45ට ඔබ net රේඩියෝව සුසර කරගෙන හිටියොත් එහෙම නිවසට ඇහෙන විදිහට net රේඩියෝව හොඳින් ඇහුවොත් එහෙම ඔබට මෙහි තවත් දිගුවක් විදිහට මනසට කරන ව්‍යායාමයක් අහන්න පුළුවන් සහ එය ප්‍රායෝගිකව කරන්නත් පුළුවන්. ඒටත් අපි ඔබට ආරාධනා කරන ගමන් විරාමයෙන් අනතුරුව මුණ ගැහෙමු. 0112533363 0711959595 දුරකථන අංක 2 ඔබත් එක්ක. සතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරන අන්ලිමිටඩ් සතුට. දුරකථනයෙන් අපිට බොහෝ දෙනෙක් කතා කරනවා. ඉතින් ඒ අයව අපි තාම ගෞරවයෙන් සිහිපත් කරනවා වගේම අපි උත්සාහ කරනවා රාත්‍රී 9 වනතුරු මේ ලැබිලා තියෙන කාලෙන් ඔබ සියලු දෙනාවම සම්බන්ධ කරගන්න කෙනෙක් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. ඔබට ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් කතා කරමු. මේ මට ඕනේ මුලින්ම සමාවෙන්න අපි මුලින්ම මේ ඔබේ රේඩියෝ එකේ සද්ද දැනට විතරක් අඩු කරගමු. නැත්නම් පැහැදිලිව අපිට ඇහෙන්නේ නැහැ. හරි. දැන් කියන්න. මට ශ්‍රීනාත් මහත්මයාගෙන් දැනගන්නට උනේ දැන් එතුමා කතා කරපු දේවල් ඒ කියන්නේ මම යමක් කළොත් ඒක අගය කරන කෙනෙක් නෑ, ඒක වටින්නේ මම හැම දෙයක් ඒ කියන්නේ ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් මොන දේවල් කර අන්තිමට මට ලැබෙන්නේ නෑ ඒක සතුට ඒකේ අන්තිමට ඉතුරු වෙන්නේ දුකක් විතරයි, වේදනාවක් විතරයි. මම ගොඩක් වෙලාවට හිතනවා අනේ මම නෙවෙයි මගේ නෙවෙයි නම් මම මොකද කල්පනා කරන්නේ කියලා. ඒතර කෘතඥ වශයෙන් මම දන්නේ මට හිතෙනානේ ඇයි මේ දේ මෙහෙම මම මේ කරපු පවුලේ නියමන් ගෙවන්න කියලා මට හිතෙනවා. ඇත්තටම ශ්‍රීනාත් මහත්තයා කියපු හැම දෙයක්ම අඩංගුයි ඒ මගේ සිතුවිලි මනසක් එක්ක. ඉතින් මට දැනගන්නට ඕනේ මොකද්ද මම කළ යුත්තේ කියන එක තමයි. හොඳයි. ඒ කියන්නේ සමාජීය වශයෙන් හෝ ආර්ථික වශයෙන් හෝ අය කරන දේවල් වලට අගය කිරීමක්වත් කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මොන දේ කරත් ඇයට අන්තිමට දුකක් තමයි ලැබෙන්නේ. ඒක කියන්නේ හිත හදාගන්න උත්සාහ කරත් එය හදාගන්න බැරි තත්වයක් තමයි අය අහන්නේ. මොන වගේ ප්‍රවේශයක්ද ලබා ගන්න ඕනි කියලා මේට පිළිතුරක් විදිහට. හරි කරන්න හරි. ඔව් ඇත්තටම දැන් ඇය කියන විදිහට ඒ දුක ලැබෙන්නේ පිටින් නෙවෙයි. තමා තුලින්මයි. දැන් ඒක තේරුම් ගැනීම තමයි ඉස්සෙල්ලාම අපි මේ කරන්න ඕනේ පළවෙනි දේ. ඒ කියන්නේ මේ දුක කියන එක තියෙන්නේ අපි හිතන්නේ බාහිරව කියලා. නමුත් දුක කියන එක එන්නේ අපේ තියෙන අර බැඳීමත් එක්ක. දැන් අපි කියනවා අපි මොන දේ කරත් සමාජයෙන් අපිට ලැබෙන දුකක් කියලා. ඒ අපි සමාජයෙන් යම් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ යම් බලාපොරොත්තු තියෙන කාගේ එක්කද දැන් මම කිව්වා කලින්ම මේ ප්‍රශ්නේ මුල එන්නේ බලාපොරොත්තු ඩිසයර් කියන එක කියලා. ඒතරෙන් බලාපොරොත්තුවක් තියෙනවා. ඒතරෙන් බලාපොරොත්තුව
එන්නේ කාගෙත් එක්කද? දැන් ඔබ යමක් කරලා සුරේෂ් යමක් කරොත් එහෙම ඔබ හිතන්නේ නැහැනේ මොංගෝලියාවේ හරි ලිබියාවේ හරි කවුරු හරි ඔබට උදව් ප්‍රශංසා කරා කියලා. දැන් ඔබ ප්‍රශංසා කරා කියලා බලාපොරොත්තු ඔබත් එක්ක බැඳීමකින් ඉන්න අය. ඒ හොඳ බැඳීමක් වෙන්නත් පුළුවන් නරක බැඳීමක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔබත් එක්ක හොඳින් ඉන්න අය දිහා ඔබ බලන් ඉන්න ඕන මට ප්‍රශංසා කරයිද? ඊට පස්සේ ඔබත් එක්ක ඔබට තරහා ඔබත් එක්ක වෛර කරන අයගෙන් බලන් ඉන්න මේ මනස මොනවා කියයිද මට? බලමුකෝ මේ සැරේ. බලමුකෝ මටත් මේකටත් නරකක් කියයිද? ඒතකොට ඔබ ඒ පිළිබඳ බලාපොරොත්තුවක් ඇතුව ඉන්නේ. ඒතරේ බලාපොරොත්තු ඇතුව ඉඳලා ඔබ ඒ පිළිබඳ විනිශ්චය කරනවා. මේක විනිශ්චය කරනවා මේ මිනිස්සයා මට ඔන්න කැමති නෑ. මේ මිනිස්සයා මට ප්‍රශංසා කරේ නෑ. මේ මිනිස්සයා මේක දැක්කේ නෑ වගේ හිටියා. මෙයා නම් හොඳයි ප්‍රශංසා කරලා. දැන් අපි මොකද්ද කරන්නේ? ප්‍රශංසා කරපු කෙනාට අපි ස්තුති කරනවා. ඇයි ඒ? අපේට හොඳක් කිව්වා කියලා. හොඳක් කිව්වා කියන එකට වඩා අපේ බලාපොරොත්තුව ඉෂ්ට වුණා. ඉෂ්ට වුණා. ඒතකොට බලාපොරොත්තුව මෙන්න මේ හොඳක් අහන එක ඒක ලැබුණා. ඒතකොට ඔන්න දැන් ඔන්න පරතරයක් නැහැ. ඊට පස්සේ මම තව කෙනෙක් ඔන්න මම බලාපොරොත්තු වෙනවා හොඳක් කියයි කියලා එයා කියන්නේ. ඔන්න දැන් පරතරයක් එනවා. ඒතකොට දුක තියෙන්නේ මේ පරතරය අතර. ඒ පරතරය තියෙන්නේ මගේ ඇතේ මගේ මනසේ. දැන් මේකේ ඇත්තටම දැන් මේකේ එක ක්‍රමයක් පුරුදු කරා බය කියන එකට ඒ සතිවලේ මහත්මයා හුවත් දන්නේ ඒක තමයි පටන් ගන්න ඕනේ හොඳම ක්‍රමය. බය කියන එක අපි අර රතු එලියක් එනවා ඒ පුහුණු කරන්න. ඒ පුහුණු කරලා ඊට පස්සේ මේ අද කරපු භාවනාව පුහුණු කරන්න. මේක ඇත්තටම මේ දේ පුහුණු කිරීම තමයි ශරීරය ඇතුළත දැන් ශරීරය සහ මනස මේකේ සම්බන්ධයක් තියෙනවානේ. ඒතර මේ ශරීරය ඇතුළේ මේ බය කියන එක මේ දුක කියන එක නැති කරන්න පුළුවන් සහ ඔබ පිළිබඳ තියෙන විනිශ්චය නැති කරන්න පුළුවන්. දැන් මේකට අවශ්‍ය වෙන්නේ මේ පුහුණු වීම තමයි වැදගත්. මේක අපි කොච්චර කතා කරත් දැන් කියලා මේක තේරුම් ගන්න පුළුවන්. මොකද ඒකත් හරියට දැන් මම සුරේෂ්ට හොඳට කියලා දෙනවා මේ පීනන්න. දැන් මෙන්න මේ ස්ට්‍රෝක් එකේදී මෙහෙමයි. දැන් අත ගන්න ඕනේ මෙහෙමයි, කකුල ගන්න ඕනේ මෙහෙමයි කියලා මම ඉතාමත්ම මම සති දෙකක පාඨමාලාවක් කරනවා සියලු දේ කියලා දෙනවා. හැබැයි මං කරේ නැත්තම් පීනන්න පුළුවන්ද? ඔබට පීනන්න බෑ. ඒ වගේ තමයි මේක. තවත් කෙනෙක් ඉන්න දුරකථනයේ නායිබෝන්. ඔව් කතා කරමු. මේ කතා කරන්නේ. කියන්න. මම ඉන්න මහත්මයාගෙන් දැනගන්න කැමතියි. මේ මම ගෙදර විතරක් නෙමෙයි ගොඩක් දුරට ප්‍රශ්න වලදී මම මොනවා හරි දෙයක් කිව්වහම කෙනෙක් ඒ කෙනාගෙන් ඒක වැරදි විදිහට වෙනවා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් වුණා මට හොඳට මතකයි. නමුත් ඒ වෙච්ච කෙනාට ඒ කියපු දේ මතක නැහැ. එක වෙලාවකින් මේ දේ නැවත අහද්දි එයා කියන නෑ මේ දේ මෙහෙමම තමයි උනේ. නමුත් මම දන්නවා හරියටම මම තර්ක කරනවා. මම වැරදි දේවල් වලට තර්ක කරන්නේ ගොඩක් දුරට. හරිම තමයි මේක කියන මම තර්ක කරන ගොඩාක් අය කියන හරි. එයාගේ හැටි දැනගෙන ඔයා සද්ද නැතුව ඉන්න කියනවා. මොකද එහෙම දැනගෙන මගේ හිත දන්නවා මේ දේ මෙයා කිව්වා. මේ දේ මෙයා ගැටින් එනවා. ඒක විශ්වාස කරන්නේ. නමුත් මම තර්ක කර එයාට කියනවා මට ඒකෙන් මට මිදෙන්න බෑ. උදා දුරට ප්‍රශ්නයක් මට. ඒ කියන්නේ ඔබ දැන් ඔබතුමිය අහන්නේ මොකක්ද ඒකට කරන්න ඕනේ කියලා නේද? මම මොකක්ද කරන්න ඕනේ? හොඳයි. මම සද්ද නැතුව ඉන්න ඕනේද? නැත්තම් තර්ක කර ඒ ඔප්පු කරන්න බලන්න ඕනේද? අපි අහලා බලමු. ප්‍රේනත් මහත්මයා. ඔව් දැන් මෙහෙමයි දැන් මේකෙදී දැන් ඔබ ඒ මහත්මිය හරි. හැබැයි තර්ක කරගෙනත් හරි. දැන් මේ මහත්මිය තර්ක කරන සුරේෂ් එක කියමු. ඒ මහත්මියත් හරි මාත් හරි. ඔබත් හරි. හේතුව මේ මහත්මියගේ පැත්තෙන් එයා හරි. ඔබේ පැත්තෙන් ඔබ හරි. දැන් මම යමක් කියනවා සුරේෂ්ට කියනවා මම හෙට එනකොට මට මෙන්න මේක ගෙනත් තියන්න. ඊට පස්සේ මම හෙට ඇවිල්ලා කියනවා මේ කොහේ ගෙනත් තිබ්බද? කියලා සුරේෂ් නෑ මට එහෙම එකක් කිව්වේ නෑනේ. දැන් ඔබේ පැත්තෙන් ඔබ හරිද වැරදිද? මම නිවැරදි වෙන්න බලනවා. දැන් සමහරවිට මතක නැති වෙලා. මම කිව්වා කියලා මතක නැති වෙලා කියමු. හරි. එතකොට ඔබේ පැත්තෙන් ඔබ හරි. ඒ ඉතින් ඔයා කියනවා එහෙම එකක් කිව්වේ නෑ කියලා. ඒක වැරදිද? ඒක වැරදි නෑ. මොකද ඔයාට ඒක ඔයාගේ පැත්තෙන් ඔයා හිතන්නේ මට එහෙම එකක් කිව්වේ නෑ කියලා. ඔයා හරි කියලා තමයි හිතන්නේ. ඒතර සුරේෂ්ගේ පැත්තෙන් සුරේෂ් හරි. ඒතර මගේ පැත්තෙන් මම හරි. එහෙම
දැන් මේක ඇත්තටම අපි හොඳක් ගොඩක් ගැඹුරට බැලුවොත් එහෙම හරි වැරදි කියලා දෙයක් හොයන්න හරි අමාරුයි. මොකද ඒක පුද්ගලයානුබද්ධයි. පුද්ගලයාට පුද්ගලයා සම්බන්ධ මාර කලින්ම ගත්තේ මසුන් මරණ කෙනා සහ ශාන්තුවරයා. ශාන්තුවරයාගේ පැත්තෙන් මසුන් මරන්න වැරදි. මසුන් මරන්නගේ පැත්තෙන් හැබැයි මසුන් මරීම තමයිගේ ජීවිකාව. එයාට ඒක දෙයක් කරන්න දෙයක් දන්නෙත් නැහැ. එයාට කරන්න දෙයක්වත් නැහැ. එතකොට මේක අපි විනිශ්චයන්ට එළඹී මෙතන තියෙන්නේ දැන් මහත්මයට තියෙන ප්‍රශ්නේ තමයි මම හරි කියන තැන ඉඳන් කියන තැන ගැනීම. දැන් මම හරි කියන තැන ගැනීම තුල තමයිම දුක තියෙන්නේ කියලා ඇයට තේරෙන්න ඕනේ. වෙන කෙනෙක් ගාව නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මම හරි කියන එක තුලම දැන් මම කියනවා අනිත් කෙනා වැරදි. ඒතර මම හරි කියන මතය අල්ලන් ඉදීම තුල ඒ කියන්නේ මම හරි කියන එකට දැඩිව අල්ලන් ඉඳීම. එහෙම නැත්නම් ඒකට දැඩි මේ ආදරයක් තිබීම. එහෙම නැත්නම් ඒක අර ඒකට අපි කියන ඇටච් වෙලා ඒක සම්බන්ධ කරන බද්ධ වෙලා ඉන්නවා. බද්ධ වෙලා ඉන්න එක තුල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ප්‍රේණජ් ජයසූරිය මහත්මයා දැන් එතුමේ කියන විදිහටත් මට හිතෙන විදිහටත් දැන් අර මේ දැන් මම හරිනම් ඉතින් මම ඇයි මම පසුබට වෙන්නේ මම හරි කියන. දැන් ඔබ හරි කියලා කොහොමද කියන්නේ? ඒ ඔබ හරි ඔබට. මම මේකට කලිනුත් කියලා තියෙනවා. දැන් අපි කියනවා මිනිහෙක් මරණ එක වරදි නේ. හැබැයි ප්‍රභාකරන් මරපේක අපි වැරදි කියන්නේ නැහැ නේ. ඒක හරි. කියලා අපි කියනවා. හැබැයි ප්‍රභාකරන්ගේ අම්මා හිටියොත් එතුමිය කියන්නේ නැහැ නේ කාර්ය කියලා. හරි කියලා. ඒතකොට එතරම් හරි වැරදි කියන එක සාපේක්ෂයි. බොරු හැම දෙයක්ම කියන එක දැන් අපි ඒක මම හිතන්නේ ඊළඟ සතියේක හරි හොඳට කතා කරමු. හරියට කතා කරන්න පුළුවන්. හැබැයි මේ දේ අප තුළ තියෙන අපේ විනිශ්චයක් මත සහ අපේ දැනුම කියන එක මතම ලැබුණ දෙයක්. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම මේ හරිම මෙන්න මේක අපි මේක මෙහෙම විය යුතුයි කියලා පෙන්වන්න බෑ කවදාවත්. මේ විදියමයි හරි කියන විදිය. දැන් මම කියන දෙයක් තමයි දැන් දෙවියන් ඉන්නවා කියන අයට ඒක හරි. දෙවියෝ නැහැ කියන අයට ඒක හරි. දැන් ඒකට බෞද්ධ දර්ශනය හරි, කතෝලිකයෙකුට කතෝලික දර්ශනය හරි. දැන් අපිත් තර්ක කරුත් දැන් ඔබ කතෝලික මම බෞද්ධ කියමු. මම තර්ක කරනවා නෑ මේක ඔබ එක වැරදි කියලා. ඔබ තර්ක කරනවා නෑ ඔබ වැරදි කියන. දෙන්නම හරි. එතකොට ඒක දෙන්නම වැරදි. ඔව් මම තව කෙනෙකුට හරි වැරදි දෙනක් කියන්න බෑ. ඒක හරි සාපේක්ෂයි. හොඳයි. තවත් දුරකථනයේ කෙනෙක් රැඳී ඉන්නවා. ඔබටත් ආයුබෝවන්. ආයුබෝවන්. අපි තාම කරුණාවෙන් ඉල්ලනවා අපි රේඩියෝ එකේ සද්ද අඩු කරලා කතා කරමු. නැත්නම් ඇත්තටම අපිට පැහැදිලිව ඇහෙන්නේ. ඔබටත් පැහැදිලි නෑ අපිටත් පැහැදිලි නෑ. නිසා දැන් කතා කරමු ආයුබෝවන්. අත්ම මහත්මයා ඔබතුමාගේ මේ දේශනය අහගෙන ඉන්නේ මේ අටලෝ දහම සම්බන්ධව නේද ඔබතුමා මේ කියන්නේ? හොඳට අහගෙන හිටියා මට තේරුනේ දුක්ඛ සැප නිന്ദා ප්‍රශංසා යස ආයස ලාභ ලාභ ගැන නේද ඔබතුමා මේ කියන්නේ. අදහසක් විතරයි ප්‍රකාශ කරන්න. හොඳයි. එතුමා කියන්නේ දුක්ඛ සැප ලාභ ලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා මේ කියන අටලෝ දහම නේද ඔබතුමා මේ කියන්නේ කියලා තමයි අහන්නේ. ඇත්තටම මම කියන්නේ දැන් අපහු ගත්තොත් එහෙම දුක්ඛ සැප නිന്ദා ප්‍රශංසා කියලා ගත්තත් එහෙම දෙයක්වත් නැහැ කියලා මම නම් හිතකින්නේ. ඒ කියන්නේ නිന്ദාවද්ද ප්‍රශංසාවද්ද කියන එක තීරණය කරන්නේත් අපි. ඒ දේවල් එතුමා කියන දේ හරි. එහෙම අපි මතු පිටින් බැලුවම එහෙම දෙයක් පේනවා. හැබැයි දැන් දුක සැප කියන එක දැන් සුරේෂ්ගේ දුක මට සැපක් වෙන්න පුළුවන්. මගේ සැප සුරේෂ්ට දුකක් වෙන්න පුළුවන්. දැන් මේ දුක කියන එක සියලු දෙනාටම දුක නෙමෙයි වෙන්න පුළුවන්. දැන් බලමු අපි දැන් මේ කොරෝනා ඇති වෙන්න කලින් අපි සැප කියලා හිතුවා නම් වාහනයක් තියෙන එක, ගයක් තියෙන එක. හැබැයි දැන් අද සැප කියලා අපි හිතන්නේ මේ කොරෝනා වලින් ආරක්ෂා වෙන එක. නේ? නිවසට වෙලා ඉන්නේ. දැන් කොරෝනා ඇති වෙන්න කලින් අපි හිතුවා නම් එහෙම සැප කියන එක අපි එකතු වෙලා පාටියක් දානවා කියන එක. ඒක කෙනෙක් එක සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මේක මෙතන ඉතාම වැදගත් කාරණය තමයි දැන් මේ වගේ කියන්නේ අපි අවබෝධයක් ලැබීම ඇයි එහෙම දෙයක් වෙන්නේ අපිට. දැන් දුක සැප කියලා අපි හිතමු. ඇයි මට දුක හිතෙන්නේ? මිසක් දුක සැප කියන එක විග්‍රහ කිරීම නෙවෙයි වැදගත් වෙන්නේ. ඇයි එහෙම සිතුවිල්ලක් අපිට එන්නේ? ඒ සැප කියලා අපි සිතුවේ. හැබැයි ඒක අපි ඒ සිතුවිල්ල හොඳට බැලුවොත් එහෙම ඒ සිතුවිල්ල සත්‍යක් නෙවෙයි කියලා තේරෙනවා. ඒ කියන්නේ සිතුවිල්ලට අපි බැඳෙනවා. දැන් මම හිතමු මම ඒ ගැන හොඳට දන්නවා කියලා මම හිතුවොත් ඒ දන්නාකමට මම බැඳෙනවා.
මම තමයි මේ පිළිබඳ දන්නේ සුරේෂ් දන්නේ. ඒතකොට මම දන්නාකම පිළිබඳ තණ්හාවකින් බැඳිලා ඉන්නවා. දැන් මම හිතන හැබැයි මම හරි උසස්. සුරේෂ්ට වඩා මං හරි උසස්. සුරේෂ් මන් තරම් දන්නේ නැහැ කියලා ඔන්න දැන් එතකොට මම ඒ පිළිබඳව මාන්නයකින් ඉන්නවා. හැබැයි මේ ප්‍රේමජ් ජයසූරිය මහත්මයා දැන් ඔය අටලෝ දහමේදී කියන මේ බෞද්ධ දර්ශනයට අනුව කියන්නේත් මේ වගේ කන්පා නොවි සිටීම කියලා කියන හොඳ හෝ නරක කියන එකක් ගන්න එපා කියන්නේ. ඔව් ඒ හරි ඒක තමයි ඒක තමයි. හැබැයි මම කියන්නේ ඒ තුලත් දැන් ඒ හැම දෙයක්ම අපි ඕන්ට වඩා විග්‍රහ අර ඒක හරියට අර මම කලින් කියපු අපි අර පීනණ්ඩ උගන්වනකොට අපි තාමත් අර මේ තර්කානුකූලව ඉගෙන ගන්නවා. හැබැයි ඒ පිළිබඳ පුහුණුවක් නැත්නම් අපිට එතනින් එහාට අපිට ඒක දැන් මම කියන අත මෙන්න මේ ඉස්සරහට දාන්න ඕන. අත මෙහෙම දාන්න. මෙහෙම දාන්න ඕනේ කිව්වට අපිට ඒක දාන්න පුළුවන්ද? ඒක අපි ක්‍රියාත්මක කරලම බලන්න ඕනේ. පුහුණුවක් ලබන්න ඕනේ. දැන් ඔබට දුවන්න තරගයක් තියෙනවා. තව මාස ගානකින්. මම ඔබට දුවන හැටි කියලා දෙනවා. මෙන්න මෙහෙම තමයි පටන් ගන්න. මෙන්න මෙහෙම තමයි දුවන්නේ. ඊට පස්සේ අවසන් කරන්න මෙහෙමයි. ඔබට දුවන්න පුළුවන්ද? ඔබ දුවනවා නම් දිවීමට විතරක් නෙවෙයි ඔබේ අත් ගැන බලන්න ඕනේ, ඔබේ කකුල් ගැන බලන්න ඕනේ, සෞඛ්‍ය තත්ත්වය බලන්න ඕනේ. ඔව් ගොඩක් දේවල් බලන්න තියෙනවා. ඒ වගේ මේ දේත් ඒක බලන්න බැලුවම තමයි ඒක තේරෙන්නේ. අවබෝධය අවශ්‍යයි. අවබෝධය අවශ්‍යයි. කියන්නේ පුහුණුව අවශ්‍යයි කියන එක මම. සමා වෙන බාධා කරනවා නම් තව විනාඩි 8ක් 9ක් වගේ තාම කෙටි කාලයක් තියෙන තවත් කෙනෙක් ඉන්නවා. අයබෝවන් කතා කරමු. මගේ පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න. ඔව් කියන්න. දැන් ප්‍රේමජ්ජේශ්වර මහත්තයා මට වැඩක් කරනකොට මට එහෙම දෙයක්ම අවසන් දක්වා කරන්න පුළුවන් එක දිගට. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් වත්ත සුද්ධ කරන වත්ත අවසන් දක්වා ලස්සනට සුද්ධ කරන්න පුළුවන්. මල් ගස් වල වතුර දානවා. සම්පූර්ණ මල් ගස් වතුර දාලා ඉවර කරන්න ඕනේ. නමුත් මට රැකියාව කරනකොට එක දිගට කරගෙන යන්න අමාරුයි. මට කෙනෙක් කියලා කිව්වා ඒ සමස්ත පෞරුෂත්වයේ දිනු වෙන්නේ නැහැ කියලා. ඒක මට ඕනේ මගේ පෞරුෂත්වයේ දිනු කරන එක දිගට රැකියාව කරගෙන යන්න පුළුවන් ද පෞරුෂත්වයේ දිනු කරන්න පුළුවන් එක දිගට කරගෙන යන්න. ඒකට පොඩි පැහැදිලි උත්තරයක් දෙන්න ගෞරවවත් ජාසි මහත්තයන් ඉල්ලා සිටිනවා. එක දිගට කරගෙන යන්න පෞරුෂත්වයේ දිනු කරන්න පුළුවන්. පැහැදිලි. අපිට පැහැදිලි. තවත් කෙනෙක් ඉන්න දුරකථනයෙන් ඔබත් එක්ක කතා කරන්නේ. ඔබට අයබෝවන්. හලෝ. ඔව් ඊටම කෙටියෙන් ඉදිරිපත් කරමු. ඇත්තටම මම මේ ස්තුතිවන්ත වෙනවා. මම මේ වැඩසටහන අහලා මම ජීවිතේ ගොඩනගාගත් එක්කෙනෙක්. මේ වැඩසටහන තුළ මම ප්‍රේමජයසූරිය මහත්තයාගේ වැඩසටහන අහලා මේ බැඳීම් කියන ඒවා පුළුවන් තරම් අඩු කරගන්න තරමට සතුට වැඩි කරගන්න පුළුවන් කියන මම මේක අත්දැකීමෙන් දැන් මේ වැඩසටහන අහලා ඒ තුලින් ඇති කරගත්තා. ඒක හින්දා දැන් ගොඩාක් බැඳීම් අඩු කරගන්නකොට අපිට මේ සතුට කියන එක ගොඩාක් ළඟා කරගන්න පුළුවන්. ඒ කියන්නේ සතුට ඒ මොහොතේ සතුට. දැන් අපි සතුට හිත ගන්න නැතුව ඒ මොහොතේ සතුට භුක්ති විඳින්න මේ වැඩසටහන ඒක අවබෝධයත් එක්ක එන්න ඕන දෙයක්. මම ඔබතුමාගේ වැඩසටහන අහලා මම ලබාගත්ත දේ තමයි ඒක. මට අර දුක කියන එක දැන් දැනෙනවා අඩුයි. හැමතිස්සෙම කරන සෑම කාර්යයක් තුළම අවබෝධයෙන් මේ වැඩේ කරනකොට මට හරිය සතුටක් වෙනවා. ඔබතුමාගේ අදහසක් තියෙන්නේ නේ? අදහසක්. හරි බොහොම ස්තුතියි. අපි පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙමු ප්‍රේම මහත්මයා. මම හිතන්නේ නම් මේ මහත්මයාගේ පෞරුෂත්වය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආසාව පිළිබඳ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ ඒ ඔබ ආසා දේ තමයි ඔබ ඉවර වෙනකම් කරන්නේ. ඒතර ඔබේ රැකියාවට ඔබ ආසා නැහැ. හැබැයි ඔබ ආස දේ තමයි අර ඔබ අවසාන වෙනකම් කරන්නේ. වත්ත සුද්ධ කරන එක ඉතින් ආසාවෙන් කරනවා. ඒ කියන්නේ ඒ හා සම්බන්ධ දෙයක් නම් ඔබට දැන් ඔබ ඔබට හිතන්න පුළුවන් ඒ හා සම්බන්ධ දේවල් මොනවද තියෙන්නේ. වත්ත සුද්ධ කරනවා මල් පැහැරෙනවා. නමුත් ඒක විතරක් නෙවෙයිනේ. ඒකට ඒ හා සම්බන්ධ දේ හිතලා ඔබ ලිව්වොත් එහෙම ඔබ මෙන් ලියාගත්තොත් එහෙම එහා සම්බන්ධ දෙයක් කරන්න ගියොත් ඔබට ඒක ඉවර කරන්න පුළුවන් වෙයි. ඒතර ඒක පෞරුෂත්වයේ පිළිවන් දෙයක් නෙවෙයි. තියෙන්නේ ඔබේ කැමැත්ත ආසාව තියෙන්නේ වෙන තැනක. ඔබ රැකියාව කරන්නේ වෙන තැනක කියන එක තමයි මම දකින්නේ. ඒ නිසා දැන් කැමැත්ත දිනු කරගත්තා නම් රස්සාව කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැමැති දෙයකට යොමු වුණා නම් හොඳට කරගෙන යන්න පුළුවන්. කැමැත්ත දිනු කිරීමට වඩා මම හිතන්නේ තම ලේසි දේ තමයි කැමැති දේ පැත්තෙන් යොමු වීම. හැමෝම දොස්තර කෙනෙක් වෙන්නේ නැහැ නේ. හැමෝම අර ඔකට කතාවක් තියෙනවා මේ මාළුවෙක්ව තීරණය කරොත් එහෙම ගස් නැගීමේ හැකියාව මත මේ ඔහුගේ දක්ෂතාවය තීරණය කරන්නේ. ඒක බෙන්නේ. මාළුවා හැමදාම මෝඩෙක් වගේ පේන්නේ. දැන් ඔටුවන් කඳුකරේට අරන් ගියොත් ඔටුවන්ගෙන් වැඩක් නැහැ. ඔටුවා ශක්තිවන්ත වෙන්නේ මොකමදද? ඔටුවා කියන්නේ කාන්තාරේ තමයි ඔටුවා දක්ෂ. හැබැයි ඔටුවා කඳුකරේ යන්න බෑ ඔටුවට නේ.
කඳුකර යනවා නම් අස්සෙක් හරි ඒ වගේ කෙනෙක් නේද? අපි ඔටුවෙක් කඳුකරකට දාලා කිව්වොත් මූ දුර්වල සතෙක් කියලා ඒක හරි නෑ. අපි මාළුවෙක්ට කිව්වොත් එimhe ගහේ නැගලා පෙන්නන්න කියලා මාළුවා විනිශ්චය කරොත් ඒක හරි නෑ. ඒ කියන්නේ ඒක හරි විනිශ්චයක් නෙමෙයි. මම දකින්නේ ඒ වගේ තමයි. ඔබ ආදරය කරන ඔබට හැකියාව තියෙන දේ එකක්. හැබැයි අපි කරන්නේ වෙන එකක් නම් අපිට ඒ අපි හැමතිස්සෙම මොඩෙක් වගේ පේන්න පුළුවන්. හොඳයි අවසන් මිනිත්තු කිහිපේ ඉන්නේ ප්‍රේනාත් මහත්මයා. ඒ නිසා මට හිතෙනවා සමහර විට මේට කෙටි පිළිතුරක් දෙන්නත් බැරි වෙයි. නමුත් මේ ප්‍රශ්නේ අහන්නම ඕනේ. වයිබ් පණිවිඩයක් නිසා මේ මම ඔබට ඉදිරිපත් කරන්නේ. මොනවා හරි දෙයක් වුණාම මේකේ වැරදි ටික හෝ ඒකේ මගහැරුණු තැන් හෝ වහලා ඒක හරි වැරදි හරි. අපි හිතමු ඒක වැරදි කියලා දැන මේක ධනාත්මකව හිතන්න කියන එක හරිද කියලා අහනවා. ඒකට කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. වැරදි කියලා විනිශ්චය කරන්නේ කවුද කියන එක මගේ ප්‍රශ්නේ තියෙන්නේ. වැරදි කියලා විනිශ්චය කරන්නේ ඔබ. හරි කියලා විනිශ්චය කරන්නේත් ඔබ. ඒතකොට ඒක කොච්චර දුරට සාධාරණද කියලා විනිශ්චය කරන්නේත් ඔබ. ඔබ කියනවා වැරද්දක් වුණා මේක වහලා. ඒතකොට මේ වැරද්ද වුණා කියලා ඔබ විනිශ්චය කරලා තිනවා. ඒක වැහුවා කියලා විනිශ්චය කරලා තිනවා. ඊට පස්සේ මොකද කියන්නේ? සාධාරණීකරණ කරනවා කියලා ඔබ විනිශ්චය කරලා තියෙනවා. ඒතකොට මේ විනිශ්චයන් ඔක්කොම ඔබේ මනසේ තියෙන දෙයක්. ඒ නිසා ඒක පිළිබඳ විනිශ්චය කළා ඒ පිළිබඳ ඔබ සිතීම සහ ඒ පිළිබඳ වැඩිදුරටත් කිරීම යාම තුළින් පීඩාවට පත් වෙන ඔබ. ඒක තමයි මම කියන්නේ තේරුම් ගන්න. අපි මනසෙන් අවබෝධ කරගන්න ඕනේ. දැන් කියනනේ මම නම් යුක්තියට කතා කරන්නේ මට අසාධාරණ පෙන්වන්න බෑ. දැන් එහෙම කිව්වම ඒක හැබැයි අර අපේ දේ අපි හරි කියලා කියන්න අපි දෙන පිළිතුරක්. ඒ කියන්නේ ඒකට සමාවට කාරණයක් විතරයි ඒක. හැබැයි අපි තේරුම් ගත යුත්තේ මේ හරි කියලා බලන එක හරි. ඒ විනිශ්චයන් කරන්න ගියොත් එහෙම ඒ විනිශ්චයන් මගේ විනිශ්චය සහ සුරේෂ්ගේ විනිශ්චය දෙකක් වෙන්න පුළුවන්. සුරේෂ්ගේ විනිශ්චය සහ අසුන්ගේ විනිශ්චය තව එකක් වෙන්න. එකම දේ සම්බන්ධව විනිශ්චය දෙකක්. තැන අනුව. අපි බලන අපේ දැනුම අනුව අපි ඉගෙනගත්ත දේ. අපේ අපිට පුහුණු වෙච්ච දේ අපි ඉන්න සමාජය අපේ ආගම පරිණත භාවය මේ හැම දෙයක් මතම අපි බලන ආකාරය වෙනස් වෙනවා. දැන් සමහරවිට යුරෝපයේ කෙනෙක් බලන ආකාරයයි ආසියාව කෙනෙක් බලන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. දැන් අපේ ගොඩක් මේ ලංකාව වගේ සමාජයට කියන society of conformity කියලා. ඒ කියන්නේ ඒක කියන්නේ අපේ සමාජය අපි පුරුදු වෙලා තියෙන්නේ මේ තියෙන දෙයට අනුගත වෙලා යන්න. ඒ කියන්නේ ගුරුවරයා බලාපොරොත්තු වෙන ශිෂ්‍යයාට ගුරුවරයා කියන දෙයට අනුගත වෙන්න. ගුරුවරයා හරි. ඔව්. ඔබතුමා හරි. හරි. හැබැයි විවේචනය අපි කොයි වෙලාවෙවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අගේ කරන්නේ. විවේචනය කරන කෙනා අපි හැමතිස්සෙම අන්න ප්‍රශ්නයක් දාන්න එනවා කියලා තමයි හිතන්නේ. ඔව්. ඒකට ඒ නිසා අපි හැමතිස්සෙම තියෙන්නේ එක ඒ කියන්නේ මේ තියෙන මතය වැඩිහිටියන්ගේ මතය නේ මම දැක්ක ළඟ තියෙනවා මේ වැඩිහිටියෝ කියන හැමදේම පිළිගන්න එපා මොකද මෝඩයෝත් වයසට යනවා කියලා තියෙනවා Facebook එකේ. ඉතින් ඒක ඇත්ත මම කියන්නේ ඒක විහිළුවට දාලා තිබ්බත් නමුත් ඒක ඇත්ත. අපි කාලය මත අවුරුදු ගානක් යෑම මත අපි කෙනෙක්ව පිළිගන්න ඕනේද පොඩ්ඩක් අපි හිතලා බලන්න කල්පනා කරන්න ඕනේ. ඒකට ඒ වගේ අපි විනිශ්චයන්ට එළඹෙන්නේ ඒ වගේ දේවල් මත මම වැඩිහිටියෙක් මම කියන්නේ පිළිගන්න ඕනේ. මම දකින්නේ මෙන්න මේ විදිහට. ඒතර සුරේෂුත් ඒ විදිහට දකින්න ඕනේ. ඒක තමයි ඒක සමාජයක් වශයෙන් බොහෝ ආසියාතික රටවල් අපි කියන එක අර society of conformity කියලා තියෙන දේ මේ නායකයා කියන දේ පිළිගන්න ඕනේ. ඊළඟ මේ අපි හිතමු මේ ප්‍රජාක් කියන දේ අපි පිළිගන්න ඕනේ. ඒක ක්‍රිටිසයි කියන්නේ ඒක විවේචනය කරන්න බෑ. මේ කරන දේ වගේ දෙයක් අපි හදාගෙන තියෙන. හැබැයි අපි බලන්නේ කොතන ඉඳන්ද අපි අපේ සමාජය මොකද්ද අපි ඉගෙනගෙන තියෙන මොකක්ද කියන හැම දෙයක් මේකට බලපාන. මේ දවස්වල ඔබට ජීවන ගැටලු රාශියක් ඇති. ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්. ඒ ජීවන ගැටලු වලට මුහුණ දෙමින් අපි හැමෝටම ඉස්සරහට යන්න සිද්ධ වෙනවා මේ කාලයේදී. සුරේෂ්, ඉතින් තව විනාඩි 2ක වගේ කාලයක් තියෙන අපිට අපේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයට යන්න. අපි ඔබට ආරාධනා කරනවා ප්‍රේනා ජයසූරිය මහත්මයා සඳහන් කර ආකාරයටම මනසට ඉඩ දෙමු, මනස ශක්තිමත් කරගමු. එතකොට අපිට පුළුවන් වේවි ඉදිරියට යන්න අපේ සතුට හොයාගන්න. ලබන සතියේත් මුණ ගැහිමු බ්‍රහස්පතින්දා රාත්‍රියේදී අන්ලිමිටඩ් සතුට වැඩසටහනින්. මම කස්සුනි නානායක්කාර. මම සුරේෂ් නායක.